හොඳයි සුබ දවසක් සියලු දෙනාටම අපි අද මේ වීඩියෝ එකෙන් කරන්නේ ළමයි මේ ආලෝකයේ අපේ ඊළඟ පාර්ට් එක. දැන් මම මේ විදිහේ ආලෝකයේ වීඩියෝස් 4ක් කරලා තියෙනවා. හරි පළවෙනි වීඩියෝ දෙක තලපුෂ්ඨ වලින් සිදුවන වර්තනයත් එක්ක අවධිකෝණ සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන කොටස් දෙක කරා වීඩියෝ දෙකකින්. ඊට පස්සේ ප්‍රිස්ම තුලින් ආලෝක කිරණයක් යන විදිය සහ ඒ ආශ්‍රිත වැදගත් කරුණුත් එක්ක ගණන් එක්ක ප්‍රිස්ම වලට අදාළ වීඩියෝ දෙකක් කරා. දැන් අපි කාච තුලින් ආලෝක කිරණයක් යන විදිය තමයි මේ වීඩියෝ එකකින් කරන්නේ. කාචයක් තුලින් කොහොමද උත්තල හෝ අවතල? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා කාච වර්ග දෙකයි තියෙන්නේ. උත්තල කාචයක් කියන්නේ ළමයි මේ කාචයේ දෙකලවරට වඩා මැද ඝනකම වැඩි නම් අපි මේ කාචය සලකනවා උත්තල කාචයක් කියලා. හරි කාචයක් ලෙස ගන්නවා මෙතන උත්තල හෝ අවතල කාචයක දෙකලවර ඝනකමට වඩා දෙකලවර තුනී මැද මහතයි. එහෙනම් අපි ගන්න ඒවා උත්තල කාච ලෙස. කාචයක දෙකලවරට වඩා මැද ඝනකම අඩුයි නම් අපි ඒවා අවතල කාච වශයෙන් සලකනවා. හරි මේවල තියෙන වක්‍ර පුෂ්ඨ, තල පුෂ්ඨ නැහැ. දැන් අපි කලින් කතා කරේ තල පුෂ්ඨයක් තුලින් ආලෝක කිරණයක් යද්දී කොහොමද කිරණ රූප සටහන අඳින විදිය. මේ ප්‍රිස්මයක් ගත්තා තල මුහුණක් නේ තියෙන්නේ. ප්‍රිස්මයක් තුලින් ආලෝක කිරණය යද්දී වාතයේ ඉඳන් ප්‍රිස්මයට ඇතුල් වෙනවා වීදුරු හරි මොකක් හරි මාධ්‍යයක් නේ. ආයි ඒකෙන් එළියට එනවා ඒ වාතයට. ඒවල හැම වෙන්නේ තල පුෂ්ඨ. ආන තුනක් තල පුෂ්ඨ තිබ්බේ. කලින් අපි වීඩියෝස් වල කතා කරේ ආලෝක කිරණයක් එක පාරදෘශ්‍ය මාධ්‍යයකින් නම් තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට යද්දී තල පුෂ්ඨයක් කරා යන්නේ. තල පුෂ්ඨ වලින් සිදුවන වර්තනය තමයි කලින් වීඩියෝස් වලින් කතා කරේ වීඩියෝස් 4ෙන් ප්‍රිස්ම ගත්තා තල පුෂ්ඨ. දැන් මේකෙන් පස්සේ අපි කතා කරන්නේ අද මේ කාච. තමයි කාච වල තියෙන වක්‍ර පුෂ්ඨ. එක් වක්‍ර පුෂ්ඨයක් හරි තියෙනවා කාචයකනේ. ඊට පස්සේ දැන් අපි උත්තල කාච ගත්තොත් වර්ග තුනක් තියෙනවා. හරි දී උත්තල, තල උත්තල. දැන් මේ දී උත්තලයේ දෙපැත්තටම එළියට නෙරලා තියෙන්නේ. හරි තල උත්තලයේ එක පැත්තක් තල. අනිත් පැත්ත කොහොම හරි වක්‍ර පුෂ්ඨයක් තියෙනවා. උත්තල මාවකකේ මේ විදිහට තමයි ෂේප් එක එන්නේ. කොහොමද දෙකලවරට වඩා මැද ඝනකම වැඩි නේ. දෙකලවරට වඩා මැද ඝනකම වැඩි නම් උත්තල කාච. දෙකලවරට වඩා මැද ඝනකම අඩු නම් මොනවද? අවතල කාච වශයෙන් තමයි අපි සලකන්නේ. ඒක ඊටමත් වැදගත් දෙයක්. ඊළඟට දැන් අපිට මේ කාචයක් කියලා කියන්නේ ළමයි මොනවා හරි පාරදෘශ්‍ය මාධ්‍යයක්. දැන් අපි ගොඩක් වෙලාවට ගණන් වල අපිට හම්බ වෙන්නේ වීදුරු කාච. එතන වීදුරුම කාච වෙන්න ඕනෙත් නැහැ. මොකක් හරි පාරදෘශ්‍ය මාධ්‍යයකින් වීදුරුම වෙන්න ඕනේ නැහැ නේ. අපිට දැන් සමහර අවස්ථාවල විවිධ පාරදෘශ්‍ය මාධ්‍ය සහිත කාච හම්බ වෙනවා. ගණන් හදද්දී බලමු. ගොඩක්ම 99%ක්ම ගණන් වල තියෙන වීදුරු කාච. හරි වීදුරු කාචයක් අපි ගොඩක් වෙලාවට තියන්නේ වාතයේ තුලනේ. කියන්නේ වීදුරු වල දෙපැත්තේ තියෙන්නේ වාතය. හරි දැන් මෙතන අපි දැන් කතා කරන්නේ ආලෝක කිරණයක් වාතයේ ඉඳන් මේ වීදුරු කාචය හරහා යද්දී කොහොමද වර්තනය වෙන්නේ? නැත්නම් වස්තුවකින් එන ආලෝක කිරණය නෙනේ. වස්තුවකින් එන ආලෝක කිරණ මේ කාචය හරහා ගිහිල්ලා ආලෝක කිරණ මොන වගේ දෙයක්ද වෙන්නේ? හරි වර්තනය වෙනවනේ. හරි අபிසරණය හෝ අපසරණය. ආලෝක කිරණ එකතු වෙන්නත් පුළුවන් වර්තනයෙන් පස්සේ ඈත් වෙන්නත් පුළුවන්. ඒ ටික වැදගත්. හොඳයි කාච වර්ග ටික අනිවාර්යයෙන්ම දල අවබෝධයක් ගන්න. දැන් අපිට ගොඩක් ගණන් වල ළමයි දැන් තියෙන්නේ. අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ ද්වි උත්තල කාච විතරයි. සහ ද්වි අවතල. දැන් මේවා ද්වි අවතල. මේක අවතල තල අවතල මේක අවතල මාවක. හරිද? ඒ වගේ අපිට අර කාච වර්ග තුනක් තියෙනවා, උත්තල තුනක් තියෙනවා, අවතලත් කාච වර්ග තුනක් තියෙනවා. අපිට හැබැයි ඉගෙන ගන්න තියෙන්නේ මේ ද්වි උත්තල කාචයක් සහ ද්වි අවතල කාචයක් තුලින් ආලෝක කිරණයක් යන විදිය විතරයි. අර අනිත් කාච හරහා ආලෝක කිරණයක්දී ඒ ආශ්‍රිත කොටස් අපිට නැහැ. හරි උසස් පෙළ භෞතික විද්‍යාවේ තියෙන්නේ දී උත්තල. ඒකෙන් ළමයි දී සම උත්තල, දී සම අවතල කාච විතරයි තියෙන්නේ. එළම අපි මේ කාචයක් කොහොමද හදාගන්නේ? මේ ආකාරයට වීදුරු වලින් කාචයක් හැදුවා. ඒක වීදුරුම් වෙන්න ඕනේ නැහැ. මොකක් හරි ගමන් නැහැ ළමයි ආලෝක කිරණ යන පාරදෘශ්‍ය මාධ්‍යයක් වුණා නම් හරි. ඉතින් අපි ගණන් හදද්දී වීදුරු කාච තමයි පාවිච්චි කරන්නේ. දැන් අපිට ඕන මෙහෙම ගන්න පුළුවන් නේ. ඒ හිතන්නේ වීදුරු කුට්ටියක් ඇතුලේ දැන් මේ වගේ වීදුරු කුට්ටියක් මම ගන්නවා. වීදුරු කුට්ටිය ඇතුලේ මම මේ වගේ කොටසක් කපලා අයින් කරනවා. හරි කුහරයක් වාත කුහරයක්. දැන් මේක මොන කාචයක්ද? මේක වාත කාචයක්. ඒකමයි දැන් වටේදී ඉන්නේ වීදුරු ඇතුලේදී ඉන්නේ මේ උත්තල කාචයේ වාතය. වාතයෙන් හැදිච්ච උත්තල කාචයක්. ඊට පස්සේ මම මේක ඇතුළට වතුර පිරුවොත් මේක ජලයෙන් පුරවනවා. මේක ජලයෙන් පිරුවොත් මොකද වෙන්නේ? වටේදී ඉන්නේ වීදුරු ඇතුලේදී ඉන්නේ ජල උත්තල කාචයක්. තේරුණාද? ඔය වගේ ඕනම මේ කාචයක් වෙන්න පුළුවන්. වීදුරුම් වෙන්න ඕනේ නැහැ. හරි ඒක නිසා මතක තියාගන්න අපි ගොඩක් ගණන් වල නම් කතා කරන්නේ වීදුරු කාච තමයි. වීදුරු කාච වෙන්නම අවශ්‍ය නැහැ.
හරි උත්තර කාචය කියන්නේ දෙකලවරට වඩා මැද ඝනකම වැඩි වෙන්න ඕනේ. අවතල කාචයක් ලෙස ගත්තොත් දෙකලවරට වඩා මැද ඝනකම අඩු වෙන්න ඕනේ. පාරදෘශ්‍ය ද්‍රව්‍ය කැබැල්ලක්. එක් වක්‍ර පෘෂ්ඨයක්වත් තියෙන පාරදෘශ්‍ය ද්‍රව්‍ය කැබැල්ලකට අපි කියනවා කාචයක් කියලා. දැන් අපි කතා කරන්නේ ළමයි මේ ගණන් වල මේ වාතයේ තබා ඇති වීදුරු වලින් හදලා තියෙන උත්තල කාච හෝ අවතල කාච ගැන. හරි. වීදුරු වලින් හදලා තියෙන කාච. වීදුරු වලින්ම හදන්න ඕනේ. හරි දැන් කාචයක් අපි හදාගත්තේ ළමයි නිකන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ මම හදලා තියෙන උත්තල කාචයක් හදාගෙන තියෙන විදිය සහ මේ කාචයක තියෙන වැදගත් කොටස් උත්තල හෝ අවතල. හරිද අපි ළමයි කතා කරන්නේ මේ සම දී උත්තල සහ සම දී අවතල. ඒකේ තේරුම තමයි දැන් හිතන්න මේ කාචය අපි නිකන් කපලා අරන් දින්නේ මොකකින්ද? හිතන්නකෝ වීදුරු ගෝලයක් කියලා. වීදුරු ගෝලයකින් ඝන වීදුරු ගෝලයකින් අපිට මේ වගේ කෑල්ලක් කපලා ගත්තොත් මේ මොකක්ද වෙන්නේ? උත්තල කාචයක් වෙනවනේ. හරි අවතල කාචයක් වුණත් එහෙම කපලා ගන්න පුළුවන් ෂේප් එක. එතකොට මෙහෙම කපලා ගත්තේ නැත්නම් මෙහෙම හිතන්නත් පුළුවන්. මේ වගේ ගෝල දෙකක් හිතන්න වීදුරු වෙන්න ඕනේ හරිද? මේ වගේ ඝන ගෝල දෙකකින් අපි නිකන් මේ වගේ කොටසක් නිකන් මේ අරන් තියෙන්නේ. මේ වගේ ඝන ගෝල දෙකක් කොහොම තිබ්බනම් මේ වගේ කෑල්ලක් කපලා ගත්තාම තමයි මෙතන උත්තල කාචයක් එන්නේ. හරි අවතල කාචයක් වුණත් කපලා ගන්න පුළුවන්. හරි අවතල හෝ උත්තල. එතකොට දැන් හිතන්නකෝ දැන් මේ උත්තල කාචි ගත්තාම මම උත්තල කාචි පැත්තෙන් නම් කරන්නම් කොටස් ටික අවතල කාචිටත් ওই ටිකම තමයි එන්නේ. එතකොට මේ ගෝලයේ හරි මැදට අපි කියනවා ළමයි හරි වක්‍රතා කේන්ද්‍රය. දැන් මෙතන ගෝල දෙකක් දැන් මේක දෙපැත්තෙන්ම ගන්න පුළුවන්. දැන් මේ වක්‍ර පෘෂ්ඨය ගත්තොත් මේ ගෝලයයි තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. මේ කාචි මේ වක්‍ර පෘෂ්ඨය ගත්තොත් මේ පැත්තේ ගෝලයට අහු වෙන්නේ. ඒකෙන්ද අපි අර C1 C2 කියලා අරන් තියෙන්නේ වක්‍රතා කේන්ද්‍ර. ඊට පස්සේ මේ කාචයේ හරි මැද ලක්ෂයට අපි කියනවා ප්‍රකාශ කේන්ද්‍රය කියලා. හරි දැන් මේක ගොඩක් ඝනකමට හැන්දට ළමයි මේක තුනී කාචයක්. ඒ තුනී ඔහොම උත්තල කාචයක්. ඔයගොල්ලෝ විද්‍යාගාරේ බලන්න කාච අරන් මෙච්චර ඝනකමට වෙන්නේ නැහැ. චූටි ඝනකමක් මැද තියෙන්නේ. තුනී උත්තල කාච. ඒතකොට මේ කාචයේ හරි මැද ලක්ෂයට අපි කියනවා ප්‍රකාශ මේ කේන්ද්‍රය කියලා. හරි ඊට පස්සේ ළමයි ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් වක්‍රතා කේන්ද්‍රයට තියෙන දුර තියෙනවනේ. අන්නේ දුරට අපි කියනවා වක්‍රතාරය කියලා. දැන් මේ R1 R2 දැම්මත් ළමයි අපිට තියෙන කාචවල R1 සහ R2 සමානයි. මොකද මම කිව්වා සම ද්වි උත්තල හෝ සම ද්වි අවතල කාච තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රකාශ කේන්ද්‍රයයි වක්‍රතා කේන්ද්‍රයයි අතර දුරට කියන්නේ වක්‍රතාරය. ඒකෙන් භාගයක් තමයි ළමයි නාභීය දුර ලෙස අපි ගන්න. කියන වක්‍රතාරය දෙකෙන් බෙදුවහම තමයි නාභීය දුර එන්නේ. නාභීය දුර. හරි. එතකොට මේ මුළු දුර සමානයි නාභීය දුර වගේ දෙගුණයකට. මේ පැත්තේ දැන් නාභීය අපි ගත්තොත් මේ හරි මැද ලක්ෂයට කියනවා. ඒ කියන්නේ වක්‍රතා කේන්ද්‍රයයි ප්‍රකාශ කේන්ද්‍රයයි වක්‍රතා කේන්ද්‍රයයි අතර හරි මැද ලක්ෂයට කියනවා මොකද්ද? නාභීය ලක්ෂ්‍ය කියලා. දෙපැත්තෙම නාභීය ලකුණු කරන්න පුළුවන්. හරි එක පැත්තකින් ලකුණු කරත් කමක් නැහැ. ඊට පස්සේ මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන තිරස් රේඛාවට කියනවා ප්‍රධාන අක්ෂය. ඔන්නේ කොටස් ටික වැදගත්. හරි. දැන් අපි ගණන් කරන අපි හදන ගණන් වල ළමයි මේ R1 R2 සමාන වෙනවා. සම දී උත්තල හෝ සම දී අවතල. ඊට පස්සේ F1 F2 කියන එක මොකද වෙන්නේ? සමාන වෙනවා. අපි සිම්පල් F කියලාම ගමු. හැබැයි නාභි ලක්ෂ දෙකක් තියෙනවා. මේ පැත්තෙත් නාභිය තියෙනවා, මේ පැත්තෙත් නාභිය තියෙනවා. වක්‍රතා කේන්ද්‍රත් එහෙම තමයි. මේ පැත්තෙත් නේ ගෝලයක් එනවනේ. වක්‍රතා කේන්ද්‍රයක් එනවා. මේ පැත්තෙනුත් වක්‍රතා කේන්ද්‍රයක් එනවා. ප්‍රකාශ කේන්ද්‍රය එකයි තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ. ඊට පස්සේ මේ නාභිය හරහා යන සිරස් තලයක් ඇන්දොත් ඒවට අපි කියනවා නාභීය තල කියලා. හරි කාචයක නාභිය හරහා යන සිරස් තලයට කියනවා නාභීය තල කියලා. ඔන්න ඔය කොටස් ටික වැදගත්. පැහැදිලිද? අපි කතා කරන්නේ සම දී උත්තල කාච හෝ සම දී අවතල කාච. හොඳයි. ඒ ටික වැදගත්. දැන් ළමයි හිතන්න අපි ගොඩක් ගණන් වල කතා කරන්නේ වීදුරු කාචනේ. උත්තල හෝ අවතල. හරි මම මේක පොඩ්ඩක් මකලා දාන්නම්. හරි. දැන් ඇත්තටම දැන් මේ උත්තල කාචයක් තුලින් හෝ අවතල කාචයක් තුලින් ආලෝක කිරණයක් යද්දි මොකක්ද වෙන්නේ? දැන් අපි ඇත්තටම වෙන දේ ගැන නෙමෙයි කතා කරන්නේ. අර ඒකේ සිද්ධිය තමයි අවසාන වශයෙන් ගන්න එක කතා කරන්නේ. ඇත්තටම කොහොමද මේ ආලෝක කිරණයක් යන්නේ? අපිට ඇඳලා බලන්න පුළුවන්. ඔන්න බලන්න එන වැඩි. හරිද? මම මේ චුට්ට පොඩ්ඩක් මකලා අයින් කරන්නම්. ඒකට තේරුම් ගන්න පුළුවන්. දැන් හිතන්න මේකේ වීදුරු කාචයක් කියලා හිතන්නකෝ. වීදුරු වෙන්නම ඕනේ නැහැ. හරි? මෙන්න මේ කියන දේ වැදගත් ඈ. හරිද? එතකොට දැන් හිතන්න වටේ තියෙන්නේ වාතය. දැන් මේ වගේ වීදුරු කාචයක් අපි අරගත්තා. ඇතුළේ වීදුරු වලින් පිරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ළමයි විරල මාධ්‍යයක ඉඳන් ඝනතර මාධ්‍යයට ආලෝකය ඇතුල් වෙද්දී අභිලම්බය දෙසට. ඝනතර මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයට යද්දී අභිලම්බය ඉවතන්නේ. හිතන්න දැන් හරි මම මේක ඔන්න මකලා දාන්නම්. දැන් මෙහෙ මොකුත් නැහැ නේ වාතය තියෙන්නේ. හරි. වාතය තියෙන්නේ. හරි.
මෙන්න අපි ගාව තියෙන මොකක් හරි උත්තල කාචයක්. හරි දෙකලවර ඝනකමට වඩා මැද ඝනකම වෙන්න උත්තල කාචයක්. දැන් හිතන්න ළමයි නිකමට මේ උත්තල කාචයට එනවා ආලෝක කිරණයක්. හරි මේ උත්තල කාචයට ආලෝක කිරණයක් එල්ල වෙනවා. හරි මම බලන්න මේ උත්තල කාචයට ආලෝක කිරණයක් හිතන්න එල්ල වෙනවා කියලා. හරි මේ උත්තල කාචයට ওই විදිහට ආලෝක කිරණයක් ඇතුල් වෙනවා. හරි. දැන් මෙහි මං කියන වාතනේ තියෙන්නේ මේක වීදුරු. දෙපැත්තේ වාතයේ මැද වීදුරු. දැන් අපි දන්නවා වාතයේ ඉඳන් වීදුරු වලට දැන් මේ ආලෝක කිරණේ ඇතුල් වෙද්දී මොකක් වෙන්න ඕනේද? විරල ඉඳන් ඝනතරට ඇතුල් වෙද්දී අභිලම්බයේ දෙසට හැරෙන්න ඕනේ. දැන් කොහොමද මේ වක්‍ර පුෂ්ඨයට අභිලම්බයක් ගහන්නේ? ලොකු වැඩක් නෙමෙයි. අපි දන්නවාද මේ වක්‍ර පුෂ්ඨේ නිර්මාණය වෙලා තියෙන මේ ගෝලය ඉන්නේ. ඒ ගෝලයේ කේන්ද්‍රය හරහා යන විදිහට අපි රේඛාවක් යන්න නම් මෙතන ඉඳන් ඒක තමයි අභිලම්බනේ. හරිද? හරි. මෙන්න අභිලම්බේ. ඊට පස්සේ අපි දන්නවා දැන් අභිලම්බයේ දෙසට හැරෙන්නේ නේ. ආලෝක කිරණය අභිලම්බයේ දෙසට. ඔව්. අභිලම්බයේ දෙසට. හරිද? අභිලම්බයේ දෙසට හැරෙනවා. මෙතනින් පස්සේ ආලෝක කිරණය අභිලම්බයේ දෙසට. ඔන්න දැන් වීදුරුව තුලින් එන ආලෝක කිරණය. හරිද? දැන් මේ වාතයේ ඉඳන් එන ආලෝක කිරණය වීදුරුවට ඇතුල් වුණා. විරල ඉඳන් ඝනතරට අභිලම්බයේ දෙසට. හරි අභිලම්බය ගහද්දී වක්‍රතා කේන්ද්‍රය හරහා යන විදිහට යනවා හරිනේ. ගෝලයකට අපි අරයක් ඇන්දොත් වක්‍රතා කේන්ද්‍රය කියන්නේ මැද කේන්ද්‍රනේ ගෝලයේ නේ. ගෝලීය පුෂ්ඨයක් නෙන්නේ. අරේ ගත්තොත් ඒක ලම්බටයි. ඊට පස්සේ දැන් වීදුරුව තුලින් එන කිරණේ දැන් ආයි වාතය. මෙහි වාතනේ. වාතයට ඇතුල් වෙද්දී අපි එතෙන්ටත් ගන්නවා අභිලම්බයක්. කොහොමද ගන්නේ? එතෙන්ට අභිලම්බයක් දුන්න ළමයි මෙතන ඉඳන් මේ ගෝලෙමි මේ ගෝලේ අපි ඇන්දොත් අරේ වක්‍රතා කියන්නේ මේ අභිලම්බයක් ගහන්න මේ වක්‍රතා කේන්ද්‍රය හරහා යන විදිහට. දැන් ඔතනින් වෙන්නේ ළමයි අභිලම්බේ ඉවතටනේ. ඝනතර ඉඳන් විරලන්නේ අභිලම්බෙන් ඉවතට මේ. ඔන්න වැඩි. දැන් තේරෙනවද අපි ප්‍රිස්මයක් තුල යද්දිත් ඔය වගේ නෑන්දනේ. ප්‍රිස්මයක නම් තියෙන තල පුෂ්ඨ. වාතී ඉඳන් ප්‍රිස්මයට ආලෝක කිරණය ඇතුල් වුණා. අභිලම්බේ දෙසටනේ. මතකයි නෙමෙයි. ප්‍රිස්මයක් තුලින් ආලෝක කිරණයක් යද්දි මේක වීදුරු ප්‍රිස්මයක් නම් වාතී ඉඳන් එනවා. විරල ඉඳන් ඝනතරට අභිලම්බේ දෙසට. ඊට පස්සේ වීදුරු ඉඳන් ආයි වාතයේදී අභිලම්බයෙන් ඉවතට. ඔය වගේ වැඩක් තමයි මේකෙත් තියෙන්නේ. මේක හැබැයි වක්‍ර පුෂ්ඨයක් තියෙන්නේ. නේ? වාතයේ ඉඳන් වීදුරු වලට ඇතුල් වෙද්දී වක්‍ර පුෂ්ඨයක්. අභිලම්බයෙන් දොත් ඒකේ කේන්ද්‍රය හරහා යන්න ගහන්න ඕනේ. ඊට පස්සේ වීදුරුව තුලින් එන කිරණේ ආයි වාතයේදී ආයි අභිලම්බයෙන් ඉවතට. ආයි එතෙන්ද ගහන්න ඕනේ අභිලම්බේ. එයාගේ වක්‍රතා කේන්ද්‍රය හරහා යන විදියට. දැන් මට කියන්න දැන් අපි ඔහොම හරින්නේ නැහැ හරිද? දැන් ඕක ඔයගොල්ලෝ ඉගෙන ගන්න නැහැ ඔහොම. මම මේ කිව්වේ ඇත්තටම වෙන වැඩේ ළමයි. ඔය වගේම තමයි අවතල කාචයකත් ඕක බැලුවේ හැකි. හරි අවතල කාචයක් ඇඳලත් ඕගොල්ලන්ට මම පොතේ දාලා තියෙන නෝට් එකේ මේකේ ටියුබ් එකේ නෝට් එකක් බලන්න. හරි සම්පූර්ණ ටියුබ් එක සහ පන්තියේ දෙන නෝට් එක ප්‍රශ්න වලට උත්තර විවරණ ඔක්කොම ටික දාලා දිනවා ගන්න පුළුවන් ඒ ටික ඔක්කොම. හොරයි. ඒතර වීඩියෝ එක බලලා නෝට් එක ලියලා ටියුබ් එකේ ගණන් ටික හදලා විවරණ ටික බලන්න. තේරුම් ගන්න පුළුවන්. දැන් ළමයි මේක ඇත්තම වෙලා තියෙන්නේ වාතයේ ඉඳන් ආපු ආලෝක කිරණය බලන්න මේ ආපු දිශාවෙන් මොනවා වෙලාද? ආපු දිශාවෙන් කිරණය ඇතුළට නැමිලා තමයි ගිහිල්ලා තින්නේ මේ. ඒ කියන්නේ අපි කියනවා කිරණය මොනවා වෙලාද? අபிසරණය වෙලා. එහෙනම් මතක තියාගන්න වීදුරු කාචයක් අපි වාතයේ තිබ්බොත් උත්තර කාචයක් වීදුරු වලින් හදලා තියෙන උත්තර කාචයක් වාතයේ තියෙද්දී එයා හැසිරෙන්නේ කිරණ අபிසරණය කරන කාචයක් ලෙස. වස්තුවේ ඉඳන් එන කිරණ මෙයා කාචය හරහා යද්දී කිරණ ඇතුළට හැරෙනවා. දැන් මෙහි කිරණයක් ආව නම් ඒත් මොකද වෙන්නේ? ওই විදිහටම ගිහිල්ලා ඇතුළට හැරෙන්නේ මෙහාට. හරි මන්ද අන්න දැන් මේක ළමයි අපි අඳින්නේ මෙහෙමයි. දැන් මේ වෙන දේ අපි ඇත්තටම අඳින්නේ නැහැ ගණන් හදද්දී අපි අඳින්නේ මෙහෙම ආපු කිරණය හරිද මේ පාරේ ඔහොම ගියා කියලා තමයි අඳින්නේ. අර මැද වෙන දේ අඳින්නේ නැහැ. මෙන්න ආපු කිරණය අවසාන කිරණය තමයි ඊට පස්සේ යන විදිය තමයි අර සංප්‍රයුක්ත මේ විදියට කිරණය හැදලා අන්තිමට කිරණය අபிසරණය වෙලා ගියා කියලා තමයි ගන්න. ඒතර වැඩේ ලේසිනේ. අර ඇතුළේ යන විදිය ඔහොම අඳින්න ගියොත් අමාරුයි අභිලම්බක ගහ. එහෙම අඳින්නේ නැහැ. එහෙනම් අපි දැන් මින් ඉදිරියට උත්තර කාචයකට කිරණයක් ඇතුල් වුණොත් හැබැයි ළමයි මෙහෙම දෙයක් වෙන්න ඕනේ කාචයේ දෙපස මාධ්‍ය වර්තනාංකය අඩු වෙන්න ඕනේ කාචයේ වර්තනාංකයට වඩා. කාචයේ හදලා තියෙන ද්‍රව්‍යයේ වර්තනාංකයට වඩා දෙපැත්තේ තියෙන මාධ්‍ය දෙකේ වර්තනාංක අඩු වුණොත් තමයි උත්තර කාචයේදී කිරණ අபிසරණය වෙන්නේ. ඕක අනිත් පැත්තේ වුණොත් දෙපැත්තේ තියෙනවා වීදුරු මැද තියෙනවා වාත කාචයක්. අනිවාර්යෙන් මේ එන කිරණය එතකොට වෙන්නේ අභිලම්බයෙන් කියන්නේ මේ ඉවතට. තියෙන අභිලම්බයෙන් ඉවතට කියන්නේ දැන් මේ පැත්තේ හිතන්නකෝ දැන් අන්තිමට වෙන්නේ. හරි ඝනතර විරල ඝනතර.
ඒකේ ඔහොම ඇදලා බැලුවොත් වෙන්නේ අනිත් පැත්තට හැරෙනවා. ඒ කියන්නේ එන කිරණය මේ අපසරණ වෙලා යන්නේ. පැහැදිලිද? එතකොට මතක තියාගන්න අපිට හම් වෙන ගණන් වල 99%ක්ම ළමයි වීදුරු කාචනේ තියෙන්නේ. ඒකෙන්ද අපි වීදුරු උත්තල කාච සලකන්නේ අபிසාරී කාච කියලා. හැබැයි උත්තල කාච හැමතිස්සෙම අபிසාරී වෙන්නේ නැහැ. ඔය සමහර උත්තල කාච හිතන්නකෝ මේ දෙපැත්තේ මාධ්‍ය වර්තනාංකයට වඩා වර්තනාංකය අඩුයි නම් උත්තල කාචයක එයාට එන කිරණේ ළමයි වර්තනයෙන් පස්සේ ඉවතට හැරලා යන්නේ මෙහෙ. මෙහෙම වෙන්නත් පුළුවන් ඈ. මෙහෙම එන කිරණේ මෙහෙ යනවා. අපසරණ වෙනවා. අර මෙහෙම එන කිරණේ එතකොට මෙහෙ යනවා. එහෙම වෙන්නේ කොහොමද? මේ කාචේ වර්තනාංකයට වඩා දෙපැත්තේ වර්තනාංක හරි වැඩි වෙන්න ඕනේ. හරි ඒක මතක තියාගන්න. ඊට පස්සේ අපි දැන් අවතල කාචයක් ගත්තොත් ළමයි. හරි මේ තියෙන ප්‍රධාන අක්ෂය අවතල කාචයකට අපි ගත්තොත් වාතයේ තබා ඇති වීදුරු අවතල කාචයක් ගත්තොත් එයා කිරණ කොහොමද අපසරණය කරනවා. ඉවතට හරවනවා. එන කිරණය වර්තනයෙන් පස්සේ යවන්නේ ඉවතට හරවලා. අර සංප්‍රයුක්ත කිරණය තමයි මේ අඳින්නේ. ඇතුළේ වෙන විදිය දැන් අඳින්නේ නැහැ ඔතනින් පස්සේ. හැබැයි ළමයි දැන් දෙපැත්තේ මාධ්‍යයේ වර්තනාංගයට වඩා මේ කාච වර්තනාංගය අඩු වුණොත් වෙන්නේ මොකද? එතකොට මෙයා එන කිරණය අபிසරණය කරනවා. වර්තනයෙන් පස්සේ අபிසරණය කරනවා. ඒකින්ද සෑම විටම අවතල කාච අපසාරී කාච කියලා ගන්න බෑ. හරි අපසාරී කාචයක් වෙන්න කාච වර්තනාංකය වැඩි වෙන්න ඕනේ දෙපැත්තේ මාධ්‍ය වර්තනාංකයට වඩා. පැහැදිලිද? හොඳයි. හරි ඔය ටික අපි මුලින්ම මතක තියාගන්න ඕනේ. හරි ගැටලුවක් නැහැ නේ. දැන් අපි ගණන් වල වීදුරු කාචින්ද දෙපැත්තේ වාතෙහිඳ තියෙන්නේ අපි සලකනවා අபிසාරී කාච කියලා උත්තල කාච. කිරණ අපිසරණය කරනවා. හැබැයි උත්තල කාචයේ කිරණ අපසරණය කරන්නත් පුළුවන්. එහෙම වෙන්නේ දෙපැත්තේ මාධ්‍ය වර්තනාංකයට වඩා කාච වර්තනාංකය අඩු වුණොත්. අපි වීදුරු අවතල කාචයක් ගත්තොත් දෙපැත්තේ වාතය නම් තියෙන්නේ. හරිද? කොහොමද දෙපැත්තේ වර්තනාංකයට වඩා මේ කාච වර්තනාංකය වැඩි නම් අවතල කාචයෙන් කරන්නේ කිරණ අපසරණය කරනවා. දෙපැත්තේ මාධ්‍ය වර්තනාංකයට වඩා කාච වර්තනාංකය අඩුයි නම් අවතල කාච වර්තනාංකය අඩුයි නම් කිරණය වර්තනයෙන් පස්සේ අபிසරණය වෙලා තමයි යන්නේ. එකතු වෙනවා. එකතු වෙනවා නම් වර්තනයෙන් පස්සේ කිරණ හරි ප්‍රකාශ ක්‍රියාවලියක් නේ මෙතන වෙන්නේ. ඒවට කියන්නේ ප්‍රකාශ ක්‍රියාවලිය. එන කිරණ ප්‍රකාශ ක්‍රියාවලියට ලක් වෙනවා කිරණ එකතු වෙනවා නම් අපි කියනවා අபிසරණය වෙනවා කියලා. කිරණ ඈත් වෙනවා නම් අපසරණය වෙනවා කියලා කියනවා. හොඳයි. ඔය ටික මූලික වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කාච ආශ්‍රිත නම් කිරීම ටික සහ වැදගත් කොටස්. දැන් ඊළඟට ළමයි අපිට වැදගත් මේ දැන් වස්තුවකින් ළමයි එන කිරණ වස්තුවකින් කිරණ එන්නේ වස්තුවකින් එන ආලෝක කිරණ මේ උත්තල කාචයක හරි අවතල කාචයක හරි වැටුණාට පස්සේ ඒකෙන් අපිට ඇතිවන ප්‍රතිබිම්බය තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රතිබිම්බය කොහෙද හැදෙන්නේ? ප්‍රතිබිම්බයේ ලක්ෂණනේ උඩු කුරුතු යටි කුරුතු වස්තුවට වඩා විශාලද? දැන් මේ ටික අපිට වැදගත්. හරි වස්තුවකින් එන කිරණ උත්තල කාචයක් හරි අවතල කාචයක් කරා හරි යද්දී ඒ වස්තුවේ ප්‍රතිබිම්බයක් ඇති වෙනවනේ. කවුරුත් දන්නා ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. අන්නේ ප්‍රතිබිම්බය ගැන තමයි අපි දැන් ඉගෙන ගන්න හදන්නේ. මොකක්ද මේ ප්‍රතිබිම්බය කියලා කියන්නේ? හරි ප්‍රකාශ ක්‍රියාවලියක් වුණාම ඇතිවන ප්‍රතිබිම්බය මොකක්ද? දැන් ඒක තමයි ඉගෙන ගන්න කලින් අපිට දැනගන්න ඕනේ මේ උත්තල හෝ අවතල කාචයකට වස්තුවකින් එන කිරණ වලින් අපි දන්නා කියන කිරණ කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපිට වර්ධනයෙන් පස්සේ කිරණේ යන්නේ කොහොමද කියලා අඳින්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි උත්තල කාචයක හරි මතක තියාගන්න ප්‍රධානාක්ෂයට සමාන්තරව එන කිරණය. උත්තල කාචයකට ප්‍රධානාක්ෂයට සමාන්තරව කිරණයක් ආවොත් හරි දැන් මේ කතා කරන්නේ තමයි දැන් ගණන් වල මේ කාචයේ වර්තනාංකය වැඩි. දෙපැත්තේ මාධ්‍යයේ වර්තනාංකයට වඩා. එතකොට හැම විටම අපි දැන් ගණන් වල සලකන්නේ අපි දැන් ගණන් හදන්නේ දෙපැත්තේ වාතය කාචයේ වීදුරු. එතකොට කාච වර්තනාංකය වැඩිනේ. එතකොට උත්තල කාචයෙන් කරන්නේ කිරණ අபிසරණය කරනවා. වීදුරු කාචේ අවතල නම් දෙපැත්තේ වාතය නම් මෙයා කරන්නේ කිරණේ අපසරණය කරනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. අපි දන්නවා මතක තියාගන්න ළමයි හැමතිස්සෙම වස්තුවකින් නම් කිරණයක් මේ උත්තල කාචේ ප්‍රධානාක්ෂයට සමාන්තරව આવොත් වර්තනයෙන් පස්සේ හරි අපි දැන් කෑල්ලෙන් කෑල්ල මෙතන අදින්නේ නැහනේ. අපි ගෙලින්ම අදින්නේ අවසාන ගමන් මාර්ගයේ වර්තනයෙන් පස්සේ කිරණය එයාගේ එහා පැත්තේ නාභිය හරහා තමයි යන්නේ. එහා පැත්තේ නාභිය හරහා තමයි යන්නේ. එහෙනම් මතක තියාගන්න උත්තල කාචයකට සමාන්තරව එන කිරණ ප්‍රධානාක්ෂයට උත්තල කාචයකට ප්‍රධානාක්ෂයට සමාන්තරව කිරණ આવොත් ඒ කිරණ ළමයි නාභිය හරහා යනවා. ඒ කියන්නේ කිරණ නාභිය ඇත්තටම එකතු වෙනවානේ. හරි කොච්චර කිරණ ආවත් ප්‍රධානාක්ෂයට සමාන්තරව එන කිරණ නාභිය තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ තමයි මේ වස්තුවකින් ඉන්න කිරණ එන්නේ. ඈත පිළි වස්තුවකින් එන කිරණ මේ ප්‍රකාශ ක්‍රියාවලියට ලක් වෙලා කාචය හරහා ගිහිල්ලා ඇත්තටම කිරණ එකතු වෙනවා.
අන්න එතන තමයි ඇති වෙනවා මේ වස්තුවේ ප්‍රතිබිම්බයක්. ප්‍රකාශ ක්‍රියාවලියක් වෙලා කිරණ ඇත්තටම එකතු වුණොත් නැත්නම් එකතු වෙන්නාසේ පෙරුණොත් ඒ තැන ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. කිරණ ඇත්තටම එකතු වුණොත් ඒ ඇතිවන ප්‍රතිබිම්බය අපි තාත්වික ප්‍රතිබිම්බයක් ලෙස ගන්නවා. හරි ඒකින්ද මතක තියාගන්න උත්තර නාභියත් අපි සලකන්නේ තාත්වික නාභියක් ලෙස කිරණ එතන ඇත්තටම එකතු වෙනවා. එතකොට මෙතන ඇතිවන ප්‍රතිබිම්බය ළමයි උඩු ගුරු වෙන්න පුළුවන් යටි ගුරු වෙන්න පුළුවන්. තාත්විකයි දැන් මේක නම් හරි මේ වෙලාවේ මේක නම් තාත්විකයි. මේක තාත්වික ප්‍රතිබිම්බයක් ළමයි අපිට දැන් තිරයක් මතට ගන්න පුළුවන්. දැන් ප්‍රොජෙක්ටර් එක පවත් ඒකෙන් ප්‍රොජෙක්ටර් එකේ තියෙන උත්තලකාචනේනේ වස්තුවෙන් උත්තලකාචය හරහා කිරණ ගිහිල්ලා අපි අර තිරය මතට ගන්නවා යාගේ ප්‍රතිබිම්බය. හරි ප්‍රතිබිම්බයේ තාත්වික නම් තිරයක් මතට ගන්න පුළුවන්. දැන් අවතලකාචයකට ළමයි සමාන්තරව කිරණාවක් මොකද වෙන්නේ? හරි අවතලකාචයකට සමාන්තරව කිරණයක් ආවොත් ඒකේ නාභියෙන් එකතු වෙන්න බෑනේ. එයා කරන්නේ අපසරණීකරණ එකනේ. ඒතකොට ඒක වෙන්නේ ළමයි මේ පැත්තේ නාභී නම් එන්නාසේ. නිකන් හිතන්න මෙහෙම කැඩිලක් ගහගෙන ආවොත් නාභී නම් එන්නාසේ තමයි කිරණේ යන්නේ. හරි නිකන් බලන්න තව එකක් බලන්න. සමාන්තරව එන කිරණ ප්‍රධාන අක්ෂර සමාන්තරව එන කිරණ නාභී නම් එන්නාසේ තමයි අපසරණ වෙන්නේ මේ. හරි නාභී නම් එන්නාසේ තමයි අපසරණ වෙන්නේ. ඒ කියන්නේ මේ අපසරණය වෙන කිරණේ අපි පස්සට දික් කරන් ගියොත් මෙන්න මෙතන තමයි එකතු වෙන්නේ. එතන කිරණ තමයි ඇත්ත වශයෙන්ම එකතු වෙලා නැහැ නේ. කිරණ ඇත්ත වශයෙන්ම එකතු වෙලා නැහැ. හරි. එතකොට අපි කියනවා මේ තියෙන්නේ අවතලකාචයක නාභිය. අවතලකාචයක නාභිය ළමයි කිරණ එන පැත්තෙමයි තියෙන්නේ. හරි ප්‍රකාශකයෙන්දී නම් කිරණ එන පැත්තේ තමයි තියෙන්නේ. වස්තුව තියෙන පැත්තෙමයි. උත්තලකාචයක නාභිය වස්තුව තියෙන පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ තමයි තියෙන්නේ. ප්‍රකාශකයෙන්දී නම් මේ පැත්තේ. මේ පැත්තේ නෙමෙයි. උත්තලකාචයක නාභිය තාත්විකයි අවතලකාචයක නාභිය අතාත්විකයි. මෙතන තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. හරි මෙහි ඉඳන් එන කිරණ අවතලකාචය වැදිලා ඈත් වෙන කිරණ නෙමෙයිවා. මේවා එකතු වෙන්නේ නැහැ කොච්චර දික් කරා. ඈත් වෙන කිරණ එකතු වෙන්නේ නැහැ දික් කරාට. පස්සට දික් කරන් ආවොත් මෙතන තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. එතන ළමයි කිරණ එකතු වන්නාසේ පෙන්වන ලක්ෂණේ. ඇත්තටම එකතු වෙන්නේ. එතන තමයි මේ වස්තුවේ ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. තිරයකට ගන්න බෑ. අතාත්වික ප්‍රතිබිම්බයක් අතාත්වික නාභියක්. හරි. ඒ වගේම ළමයි තව තැනක් තියෙනවා කාචයකට මේ කාචයක එක ලක්ෂයක් තියෙනවා ප්‍රකාශ මේ කේන්ද්‍රය. කාචයක ළමයි ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණ වර්ධනයකින් තොරව යනවා. හරි වර්ධනයකින් තොරව යනවා. උතර ළමයි වෙන්නේ මෙහෙම වැඩක්. දැන් වාතය නම් වීදුරුවට ඇතුල් වෙද්දී අභිලම්භය දෙසටනේ. අභිලම්භය දෙසට හැරෙන ප්‍රමාණයයි ආයි වීදුරුව ඉඳන් වාතයට එද්දී අභිලම්භයෙන් ඉවතටනේ. මෙතන වෙන්නේ ළමයි මෙතන මෙහාට හැරිච්ච ප්‍රමාණය මෙතනින් එළියට හැරිච්ච ප්‍රමාණය සමානයි. සමාන වුණාම ආපු දිශාව ඔස්සේමයි කිරණේ යන්නේ. ඒකයි වෙන්නේ. හරි දැන් කොහොම කිරණයක් එවුවත් ප්‍රකාශ කේන්ද්‍රය හරහා එවුවොත් ඒ පාරෙමයි යන්නේ ඔය. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ ඒ පාරෙම තමයි යන්නේ. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ මතක තියාගන්න. අවතලකාශයකත් ඔය වැඩිමයි වෙන්නේ. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ වර්තනයෙන් පස්සේ ආපු පාර ඔස්සේමයි යන්නේ. ආපු පාර ඔස්සේමයි යන්නේ. හරි. ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා මේකේ අනිත් පැත්ත. අපි නාභී ඉඳන් කිරණයක් එවුවොත් හරි උත්තලකාචයකට නාභිය හරහා කිරණයක් ආවොත් වර්තනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂර සමාන්තරව යනවා. ඒ වෙන්නේ නේ ප්‍රධාන අක්ෂර සමාන්තරව ආවොත් නාභිය හරහා යනවානේ ආලෝක ප්‍රතිවර්තාවය. මේ පාරේ ඇවිල්ලා කිරණේ මේ පාරේ ගියා නම් මම මේ පාර කිරණයක් එවුවොත් මේ පාරේ යන්න ඕනේ. මේකෙත් එහෙමයි. ආලෝක ප්‍රතිවර්තාවය වැදගත්. නාභිය හරහා එන කිරණය වර්තනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂර සමාන්තරව යනවා. මේක තමයි වෙන්නේ අපි නාභියට ගත්තොත් නාභියට එල්ලවන්නාසේ එන කිරණය මේ නාභියට එල්ලවන්නාසේ එන කිරණය වර්තනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂර සමාන්තරව යනවා. හරි නාභියට එල්ලවන්නාසේ එන කිරණයක් ගත්තොත් වර්තනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂර සමාන්තරව යනවා. මේකේ අනිත් පැත්ත මේ. හරි ප්‍රධාන අක්ෂර සමාන්තරව આવොත් අර නාභී ඉඳන් එන්නාසේ යන්නේ මේ ප්‍රධාන අක්ෂර ආලෝක ප්‍රතිවර්තාවය. මෙහෙම කිරණයක් එවුවොත් මෙහෙම යනවා. මෙහෙම කිරණයක් එවුවොත් මෙහෙම යනවා. තේරුණාද? හරි දැන් මෙහෙම කිරණයක් නාභියට එල්ල වෙන්නාසේ ආවොත් වර්ධනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂර සමාන්තරව යනවා. දැන් ඕවා තමයි අපි පාවිච්චි කරනවා කිරණ රූප සටහන් අඳින්දී. මොකද ওই කිරණ ටික වැදගත්. මේවා අපිට ටක් ගාලා ඇඳ හැකියි. මොකද මේවා අපි දන්නා කියන කිරණ. කියන්නේ වර්ධනයෙන් පස්සේ ගමන් මාර්ගයේ යන විදිය දන්නවනේ. කාචි වැදුනට පස්සේ කිරණේ යන විදිය දන්නවා. මේ තුන තමයි පාවිච්චි කරන්නේ මේ අවස්ථාව තුන. දැන් අපිට වස්තුවකින් එන කිරණ ළමයි කාචි වැදිලා ප්‍රතිබිම්බයේ පිහිටීම හොයන්න වස්තුවේ ඉඳන් එන කිරණ දෙකක්වත් ඕනේ.
ඒ කියන්නේ වස්තුවේ කිසියම් ලක්ෂයකින් එන කිරණ දෙකක්වත් ඕනේ එයාගේ ප්‍රතිබිම්බයේ ඇති වෙන තැන හොයාගන්න. කිරණ රූප සරහනක් ඇඳලා ප්‍රතිබිම්බයේ හැදෙන තැනක් තියෙනවානේ. නේ? එතන හොයාගන්න අවම වශයෙන් කිරණ දෙකක්වත් අඳින්න ඕනේ. වස්තුවේ එක ලක්ෂයකින් එන කිරණ දෙකක්වත් කාචය හරහා අපිට අඳින්න වෙනවා. එතකොට මේ කිරණ දෙකෙන් එකක් මේ දෙකක් පාවිච්චි කරගත්තා නම් හරිනේ. මෙයයි හෝ මෙයයි. නැත්නම් මෙයා හෝ මෙයා මේ කිරණ තුනෙන් දෙකක් පාවිච්චි කරලා ප්‍රතිබිම්බයේ පිහිටීම හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව වැදගත් දෙයක් තියෙනවා ළමයි. දැන් ප්‍රධාන අක්ෂයට සමාන්තරව නැතුව කාචයකට සමාන්තරව එන කිරණ වලට මොකද වෙන්නේ? හරි. උත්තල හෝ අවතල. කාචයකට ළමයි සමාන්තරව එන කිරණ මතක තියාගන්න. හරි. දැන් කාචයකට ඔන්න සමාන්තර කිරණ කදම්බයක් එනවා. ඈත පිහිටි වස්තුවකින් එන කිරණ සමාන්තරව වෙන්නේ. කාචයකට ඔහම සමාන්තරව කිරණ කදම්බයක් එනවා. කාචයකට සමාන්තරව කිරණ කදම්බයක් එනවා. දැන් මොකද වෙන්නේ බලන්න. හරි. වර්තනයෙන් පස්සේ මොකද වෙන්නේ? දැන් හිතන්නකෝ මේක දන්නවා නෙමෙයි. මේ කිරණේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන ඉඳ වර්තනයෙන් පස්සේ ඒ පාරෙමයි යන්නේ. මේ කිරණේ නාභිය හරහා එන්නේ නෙමෙයි. නාභිය හරහා එන කිරණේ උත්තර කාචයක වැදුනට පස්සේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා. අන්න මෙතන තමයි එකතු වෙන්නේ. අර ඈත පිහිටි වස්තුවේ ඉඳන් එන කිරණ කාචය හරහා ගිහිල්ලා මෙන්න මෙතන එකතු වෙනවා. මේ ළමයි එකතු වෙන්නේ ළමයි හරියටම නාභිය හරහා යන සිරස් තලයේ. නාභිය තලය. මෙතන නාභිය තියෙන්නේ. නාභිය හරහා යන සිරස් තලයක් යනකොට එතන තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. අර ඈත පිහිටි වස්තුවේ ඉඳන් එන කිරණ වර්තනයෙන් පස්සේ නාභිය තලයේ තමයි එකතු වෙන්නේ යම් තැනක. මේ කිරණෙත් අපිට යන්න හැකියි. ඒකෝට අපි දන්නවනේ මෙතන එකතු වෙන්නේ. ඒතර මේ කිරණෙත් වර්තනයෙන් පස්සේ උතනින් යන්න ඕනේ. සීලම කිරණ උතනින් යන්න ඕනේ. හරි ඒකක් මතක තියාගන්න. උත්තල කාචයකට මේ සමාන්තර වෙන කිරණ කදම්බයක්. ප්‍රධානාක්ෂයට සමාන්තර නොවන ප්‍රධානාක්ෂයට සමාන්තරව හරියටම නාභිය එකතු වෙන්නේ. අපි කලින් යන්න නෙමෙයි. ප්‍රධානාක්ෂයට සමාන්තරව නැතුව වෙන සමාන්තර කිරණ කදම්බයක් ආවොත් නාභිය තලයේ තමයි එකතු වෙන්නේ ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. අවතල කාචයකත් ඔය වගේම ගන්න පුළුවන්. නේ? අවතල කාචයකත් හරිද? ඔය විදිහටම ගන්න තියෙන්නේ. මේ වගේ අවතල කාචයක් අරගෙන. හරි. ඒතර මේ තියෙන්නේ එයාගේ නාභිය. එයාගේ නාභිය අතාර්ථිකයි. හරිද? එයාගේ නාභිය අතාර්ථිකයි. දැන් අපි එයාගෙත් කොහොම යන්නොත් කොහොමද එන්නේ? හරි. මම එයාගෙත් අඳිනවා මේ සමාන්තර වෙන කිරණ කදම්බයක්. ප්‍රධාන අක්ෂයට සමාන්තර නැතුව මේ විදිහට අපි යන්න හැකියි. හරි. දැන් මේක නාභියට එල්ල වෙන්න ආසෙන කිරණයක්. මොකද වෙන්නේ? වර්තනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා. ඊට ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණයක් ගත්තොත් ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණයක් ඒ ඔස්සේම යනවානේ. ඒ ඔස්සේම යනවා. හරි. දැන් ළමයි මේක ඈත්තට කිරණ දෙකක් නේ. පිටිපස්සට දික් කරන් එන්න. පිටිපස්සට දික් කරන් එන්න. අන්න මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. ඒක ඇති වෙන්නේ මේ පැත්තේ මේ ආගේ නාභිය මේ අතාර්ථික නාභිය. අන්න අතාර්ථික නාභිය තලයේ. අතාර්ථික නාභිය තලයේ මේ තියෙන නාභිය තලයේනේ. අවතල කාචයකත් ළමයි අර වගේම තමයි ප්‍රධානාක්ෂයට සමාන්තර නොවන එන සමාන්තර කිරණ. තව එකක් අඳිමු අපි. හරි. තව එකක් යන්නොත් සමාන්තර වෙන කිරණයක් මේ තුනම සමාන්තරයි. අපි දන්නා මෙතනනේ ප්‍රතිබිම්බය ඇති උනේ. එහෙනම් මේකත් අපසරණය වෙන්නේ මෙතන ඉඳන් එනවා ඒ වගේ තමයි යන්නේ. තේරුණාද? ඔය වගේ අපිට MCQ වලට එහෙම එනවනේ. හරි. මොකක්ද මම මේ කිව්වේ? අවතල කාචයකට ප්‍රධාන අක්ෂයට සමාන්තරව එන කිරණේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව આવොත් නාභිය මත තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. පිටිපස්සට දික් කරන් එන්න කැඩිලි වලින් දාන්න අතාර්ථික ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බයක් ඇති වෙන අතාර්ථිකයි. මේක තාර්ථිකයි. මම දැන් මේ කිව්වේ සමාන්තර කිරණ කදම්බයක් එනවා ප්‍රධාන අක්ෂයට සමාන්තරව නැති. ප්‍රධාන අක්ෂයට සමාන්තරව આવොත් නාභිය එකතු වෙන්නේ. ඒ කියන්නේ එකතු වෙනවා සේ පේනවා. ඒක තමයි ප්‍රතිබිම්බය. දැන් වෙන සමාන්තර කිරණ කදම්බයක් ඈත පිහිටි වස්තුවකින් එද්දී ප්‍රතිබිම්බය ඇති වෙන්නේ මේ නාභිය තලයේ මත ලක්ෂයේ. මෙහෙන් එන කිරණ මෙතන තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ අතාර්ථිකයි. හරිනේ. ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඊට පස්සේ තමයි දැන් අපිට මේ බහුවර්ණ වලට මෙන්න මේ වගේ ඒවා අහනවා. දැන් මේ වගේ හිතන්නකො උත්තර වාචකයක් තියෙනවා.
ඔන්න ඔය කිව්ව දේ පාවිච්චි කරලා අපිට මේ කිරණයක ගමන් මඟ තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ උත්තර කාචයට කිසියම් වස්තුවකින් නම් කිරණයක් එනවා. හරි. අපි ආම මෙහෙන් ඇඳත් අවුලක් නැහැ මේ කිරණ මෙහෙම ඇඳ කියන්නේ මේ මෙහෙ දිගටම උත්තර කාච තමයි තියෙන්නේ. මෙහෙම චූටියට අපි කාචය අඳිනවා. චූටියට ඇඳට මතක තියාගන්න මේ කාචේ තමයි දිගටම තියෙන්නේ. මේ කාචේ තමයි මේ රේඛාවේ නිරූපණය වෙන්නේ. නැතු මේ පොල් ගෙඩි දාලා ලොකු කාච අඳින්න ඕනේ නැහැ. හරිද? මෙහෙම චූටියට ඇඳ නම් ඇති උත්තර කාචයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන ඉඳන් මෙහාටම උත්තර කාච තමයි තියෙන්නේ. ඒතර මේ කිරණේ ඇවිල්ලා මේ උත්තර කාචේ වදිනවා. නැතු දැන් මෙහි ඉඳන් ඔහොම ලොකු කාචයක් අඳින්න අවශ්‍ය නැහැ. අපි ගණන් වල එහෙමයි ගන්නෙ. චූටියට කාචේ ඇඳලා ඉතින් මේ රේඛාවෙන් කියවෙන්නේ මෙතන තමයි කාචේ තියෙන්නේ. දිගටම කාචේ. හරි. දැන් මේ කිරණේ යන විදිය අඳින්න කිව්වොත් මේ කිරණේ යන විදිය අපිට අඳින්න කියනවා. එතකොට කරන්න තියෙන ළමයි අපි මේ කිරණයට සමාන්තරව අපිට ගමන් මාර්ගයේ ඇඳ ගන්න පුළුවන් දන්නා කිරණයක් ඇඳ ගන්නවා. දැන් අපි දන්නවනේ දැන් මේකට සමාන්තරවම අදිනවා නාභිය හරහා එන කිරණේ. මම කිරණයක් කැඩිලකින් ඇඳ ගන්නවා. ඕකට සමාන්තරව නාභිය හරහා එන කිරණ මොකද වෙන්නේ? වර්ධනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව යනවා. නේද? ඊට පස්සේ අපි තව එකක් අඳිනවා මේකට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණය. මොකද වෙන්නේ? වර්ධනයක් වෙන්නේ නැහැ. ඔහොමම යනවනේ. කොහෙද එකතු වෙන්නේ? මෙන්න නාභිය තලයේනේ. නාභිය තලයේ තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. තේරෙනවද? මේ දීපු කිරණේ ගමන් මාර්ග තමයි අඳින්න ඕනේ. අපිට එකපාරට අදින්න බෑනේ. අපි දන්නේ නැහැ මේක කොහින් එන කිරණයක්ද කියලා. ඒක් වගේ වෙලාවක අපි බහු වර්ණ වලට මේ වගේ වෙනවා නිතරම මේ කිරණයට සමාන්තරව දන්නා කියන කිරණ දෙකක් අඳිනවා. දන්නා කියන කිරණ කියන්නේ තමයි වර්තනයෙන් පස්සේ එයා යන විදිහ ඇඳ ගන්න පුළුවන් කිරණ. උත්තර කාචය ගැන අපි දන්නවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණේ ඒ පාරෙම යනවා. නාභිය හරහා යන කිරණේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව යනවා. අන්න එහෙම කැඩීරි වලින් ඒ දෙක ඇඳ ගන්න. ඇඳහම මෙතන තමයි එකතු වෙන්නේ. එහෙනම් මෙතන තමයි ළමයි අර ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. ඊට පස්සේ කරන්නේ දැන් ඈත පීඩි වස්තුවේ කිරණ ගොඩාක් එනවනේ සමාන්තරව එකක් නෙමෙයි මේ තව දෙකක් යන්නේ. ප්‍රතිබිම්බය මෙතන ඇති වෙනවා කියන්නේ මේ කිරණය අනිවාර්යෙන් මෙතනින් යන්න ඕනේ වර්තනයෙන් පස්සේ. පැහැදිලිද? ඔන්න ඔය වගේ බහු වර්ණ වලට එනවා. බහු වර්ණ වල සාමාන්‍යයෙන් මෙහෙමයි දෙන්නේ. මේ වගේ කිරණයක් දීලා කියනවා මේ කිරණය යන්නේ කොතනින්ද? A හරි B C ඔහම ලක්ෂ D E උත්තර පහක් තියෙනවානේ. නේ? බහු වර්ණ වලට එනවා. ඔබ බලන්න පේපර්ස් වල නිතරම තියෙනවා. අහනවා මේ කිරණේ දැන් මේක තමයි දෙන්නේ රූපේ. මෙහෙම දීලා කාචෙත් ඔහම දීලා නාභිය දෙකක් දීලා මේ ලක්ෂ ටික ලකුණු කරලා දිනනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ කිරණයට සමාන්තරව කියන දෙයක් කැඩීරකින් ඇඳගෙන එක තුන තැන හොයාගත්තා. එතනින් තමයි මෙයත් යන්න ඕනේ. ඊට පස්සේ මේක ඇඳාම D හරහා තමයි යන්නේ කිරණේ. තේරුණාද? ඔය වගේ අවතල කාච වලත් මම මේ නෝට්ස් එකේ දාලා තිනවා කරා වගේ අඳින විදිය ඒ ටිකත් අනිවාර්යයෙන්ම බලන්න. හරි. දැන් ළමයි අපි මෙතනින් පස්සේ කතා කරන්නේ මේ උත්තල කාචයක් ඉදිරියේ වස්තුවක් විවිධ තැන්වල තියද්දී ප්‍රතිබිම්බයේ ඇතිවන ස්ථාන ටික තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. උත්තල කාචයක් ඉදිරියේ වස්තුවක් විවිධ තැන්වල තියද්දී ප්‍රතිබිම්බය කොහෙද ඇති වෙන්නේ? ප්‍රතිබිම්බයේ ලක්ෂණ උඩු කුරුද යටි කුරුද තාත්විකද අතාත්විකද වස්තුව වඩා විශාලද නේ? එතකොට ළමයි දැන් මේකේ අපිට වැදගත් දෙයක් තියෙනවා. අපි බලමු මේ ටිකත් එක්ක අවතර කාචයකත් ඒ වගේ බලන්න තියෙනවා. හොඳයි ඊළඟ කොටස් වලට එන්න. දැන් මුලින්ම ළමයි අපි බලමු මේ උත්තර කාචයක් ඉදිරියෙන් අපි වස්තුවක් උත්තර කාචයක් ඉදිරියෙන් වස්තුවක් මේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් ටික ටික වස්තුව විවිධ තැන්වල තියන්න පුළුවන් නේ. උත්තර කාචයක් ඉදිරියේ වස්තුව විවිධ තැන්වල තියද්දී හරි P සහ F අතර ලක්ෂයක F මත F සහ C අතර ලක්ෂයක C මත C ට ඈතින් සහ අනන්තේ. ඔහොම වස්තුව අපි ඈතට අරන් යන්න ළමයි ප්‍රතිබිම්බයේ කොහෙද ඇති වෙන්නේ සහ ප්‍රතිබිම්බයේ ලක්ෂණ බලන්න හදන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම ගමු ළමයි මෙන්න වස්තුව. හරි. මෙන්න වස්තුව. වස්තුව අපි ඉස්සෙල්ලාම ළමයි P සහ F අතර තැනක තියමු. දැන් ළමයි මෙයාගේ ප්‍රතිබිම්බය දැන් ඔබ්ජෙක්ට් එක කියන්නේ වස්තුව. ඕ හරිද? මෙයාගේ ප්‍රතිබිම්බයේ පිහිටීම අදිද්දි අර දන්නා කියන කිරණ දෙකක් ඕනේ. මොකක්ද එකක්? ඒ කියන්නේ වස්තුවේ කිසියම් ලක්ෂයකින් අපි උඩම ලක්ෂය ගමුකෝ. වස්තුවේ උඩම ලක්ෂයෙන් ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණය. මොකද වෙන්නේ? උත්තල කාචයක වැදුනහම එහා පැත්තේ නාභිය හරහා යනවා. අන්න ඒවා තමයි දන්නා කියන කිරණ. ඊටව දාන්න. ඊට පස්සේ අනිත් එක මොකද්ද? අනිත් එක තමයි ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය. වස්තුවේ ඉඳන් එන කිරණයක් උඩම ලක්ෂයෙන් ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය ඒ ඔස්සේම යනවා. දැන් ළමයි මේ කිරණ දෙක ඇත්තටම එකතු වෙන්නේ ඈත් වෙනවනේ. ඒකින්ද මෙහෙන් කොච්චර දික් කරත් එකතු වෙන්නේ පිටිපස්සට දික් කරන්නේ. පිටිපස්සට දික් කරන් ගියාම මොන බලන්න මෙයා පස්සට දික් කරන්නේ කැඩිලකින් ඈ. දික් කරලා යන්න මෙයා පස්සට දික් කරලා යන්න. මොකද වෙන්නේ?
අන්න ළමයි කිරණ දෙක එකතු වුණා. දැන් ඇත්තටම කිරණ දෙක එකතු වෙන්නේ නැහැ. වර්ධනය වෙච්ච කිරණ දෙක ඇත්තටම එකතු වෙන්නේ නැති හින්දා තාත්වික ප්‍රතිබිම්බයක් එන්නේ නැහැ. අර පිටිපස්සට දික් කරන් ගියාම එකතු වෙන්නේ මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය. කැඩීටි දාන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක් අයි. එහෙනම් ළමයි ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද? ප්‍රතිබිම්බය ඇති වෙන්නේ හරි වස්තුව තියෙන පැත්තෙම තමයිනේ. වස්තුව තියෙන පැත්තේ වස්තුවට පිටිපස්සේ හැබැයි උස වැඩිනේ. වස්තුවේ උසට වඩා ළමයි දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. රේඛීය විශාලනය. අන්න ඒක මෙතන මම කියන්නම්. රේඛීය විශාලනය කියන්නේ හරිද? මේ ප්‍රතිබිම්බයක උස දැන් මේ ප්‍රකාශ ක්‍රියාවලියකින් ඇතිවන ප්‍රතිබිම්බයේ උස බෙදන්න ඕනේ වස්තුවේ උසින්. අපි රේඛීය විශාලනය කැපිටල් M වලින් අංකණය කරනවා. එතකොට වස්තුවේ උස සිම්පල් h කියලා හිතන්නකො ho. ප්‍රතිබිම්බයේ උස හිතන්නකො hi කියලා. එතකොට අපිට එන්නේ hi බෙදීම ho. ඔන්න ඔක වැදගත් ඈ. හරි. hi බෙදීම ho. පැහැදිලිද? හරි. ඊට පස්සේ තමයි තව දෙයක් අපි ගන්නවා මේ වස්තුවට තියෙන දුර. ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් තමයි අපි දුරවල්මයි ඉන්නේ. කාර්ය ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් වස්තුවට තියෙන දුරට කියනවා වස්තු දුර u. u වලින් අංකණය කරන්නේ වස්තු දුර. ඊට පස්සේ කාර්යයේ ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් ප්‍රතිබිම්බයට තියෙන දුර. ප්‍රතිබිම්බයට තියෙන දුර කියන්නේ ප්‍රතිබිම්බ දුර v. ප්‍රතිබිම්බ දුර. හරි මෙතන දැන් ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද? උඩුකුරුයි. හරි වස්තුව තියෙන පැත්තෙමයි ඇති වෙන්නේ වස්තුවට පිටිපස්සේ කිසියම් වූ තැනක. හරිද? ඊට පස්සේ උඩුකුරුයි අතාත්විකයි. කිරණ ඇත්තටම එකතු වෙන්නේ නැන්නේ. හරි. කිරණ අද විදිහට තේරුම් ගන්න ඕනේ. මෙහෙන් එකතු වෙන්නේ නැත්නම් පස්සෙන් දික් කරන් ගිහලා එකතු කරන්න පුළුවන්. අතාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙන්නේ උඩුකුරුයි. රේඛීය විශාලනයේ ළමයි එකට වඩා වැඩි. ඇයි? දැන් මේ HO ට වඩා HI විශාලයිනේ. නේ? හරියට වඩා ලවයේ විශාල හින්දා මේකේ ළමයි රේඛීය විශාලනයේ එකට වඩා වැඩි. මතක තියාගන්න. හරි. ඊට පස්සේ දැන් වස්තුව ළමයි ඔහොම ටික ටික ඈඩ් කරන් එනවා. ටික ටික දැන් වස්තුව ඈඩ් කරන් එන්න ළමයි ප්‍රතිබිම්බයත් එන්න මොකද වෙන්නේ? පස්සට යනවා. එන්න තව විශාලක් වෙනවා. අපිට ඔහොම ඇඳලා බලුවේ මේ වස්තුව ඔහොම තැන් තැන් වල තියදී ප්‍රතිබිම්බ ඇඳලා බලන්න ඕගොල්ලෝ එන්න ප්‍රතිබිම්බය පස්සට යනවා. මේ කිරණ දෙක පාවිච්චි කරලා අඳින්න හැමතිස්සෙම. වස්තුව ටික ටික ඈඩ් කරන් එද්දී ප්‍රතිබිම්බයත් එන්න විශාල වශයෙන් පස්සට යනවා. එන්න ලොකු වෙනවා අතාත්විකයි. ඊට පස්සේ හිතන්න වස්තුව මම ගේනවා නාභිය මතට. ඔය HO උස වස්තුව නාභිය මතට අරන් આવොත් මොකද වෙන්නේ? හරි. රේඛීය විශාලනය කියන එක තේරෙන්න ඕනේ. හරි. සහ එතන ප්‍රතිබිම්බ දුර සහ වස්තු දුර කියන එකත් තේරෙන්න ඕනේ. හරි. තමයි එතන දැන් මේක ගණන් හදද්දී අපිට ජ්‍යාමිතියක් තියෙනවා පාවිච්චි කරන්න. ඒ සමකෝණී ත්‍රිකෝණය එනවා. ඕගොල්ලන්ට මෙතන පේනවා ඇති මේ පොඩි ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි සමකෝණී. තේරෙනවද? මේ බලන්න මේ කෝණේ පොදු කෝණේ. පේනවද? මේ ලොකු ත්‍රිකෝණයයි මේ පොඩි ත්‍රිකෝණයයි සමකෝණී. මෙතන අංශක 90යි මෙතනත් අංශක 90යි. මේ කෝණේ පොදු කෝණේ. මේ කෝණේට මේ කෝණේ මොකද වෙන්නේ? සමානයි මේ සමාන්තර රේඛා දෙකක් නේ වගේ තියෙන්නේ. අනුරූප කෝණ වලින් සමානයි. එතකොට මේ පොඩි ත්‍රිකෝණයයි ලොකු ත්‍රිකෝණයයි සමකෝණී. සමකෝණී ත්‍රිකෝණ දෙක මතකද අපි O level වල ඉගෙන ගන්නවා. අර අනුරූප පාදාතර අනුපාත සමානයි. ඒ කියන්නේ දැන් ලොකු ත්‍රිකෝණේ මේ උස දැන් මේ උස මේ HI බෙදීම පොඩි ත්‍රිකෝණේ ඊට අනුරූප පාද මෙයානේ HO සමානයි ලොකු ත්‍රිකෝණේ මේ දිග B නේ බෙදීම පොඩි ත්‍රිකෝණේ මේ දිග U නේ අන්න දැක්කද ඔන්න ඔය සම්බන්ධ අපිට දැන් ගණන් හදද්දී වැදගත් වෙනවා ඉස්සරහට ගණන් හදද්දී ඕනේ නම් මම ආයෙ කියලා දෙන්නම් ගණන් වල සමරූපී ත්‍රිකෝණ වලින් අපිට ওই සම්බන්ධ ලියා ගන්න පුළුවන් හරි පැහැදිලිද මේ ආයේ මේ දිග බෙදීම මේ දිගත් ඕකටම සමානයි ඒක අපිට අවශ්‍ය වෙන්නේ අපිට ඕනේ මේ වස්තු දුරවල් සහ ප්‍රතිබිම්බ දුරවල් අතර සම්බන්ධයි රේඛීය විශාලනය නේ ඒක මේක සමානයි කාටද m ට නේ රේඛීය විශාලනය hi යට h ඕනේ ප්‍රතිබිම්බයේ උස වස්තුවේ උස මෙන් කී ගුණයක්ද ප්‍රතිබිම්බ උස බෙදන්න වස්තු උසින් ඕක සමාන වෙනවා ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුරට ඒක අපි ගත්තේ සමකෝණී ත්‍රිකෝණ වලින් සමරූපී නිසා ඒකත් මතක තියාගන්න හොඳයි දැන් ළමයි වස්තුව මම ඔහොම ටික ටික ඈඩ් කර කර එද්දි ප්‍රතිබිම්බයක් ටික ටික පස්සට යනවා හරි විශාල වශයෙන් පස්සට යනවා එන්න ලොකු වෙනවා උඩුකුරු අතාත්වික ඊට පස්සේ නාභිය මත ආවම මොකද වෙන්නේ දැන් ආයි කිරණයක් අදින් ප්‍රධාන අක්ෂර සමාන්තර වෙන කිරණය නාභිය හරහා යනවා ප්‍රකාශ මේ උඩ බලක්ෂයෙන් කියන කිරණ දෙයක් අදින්න අඳුන් වශයෙන් හරි ඊට පස්සේ අදින්න ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය ඒ ඔස්සේ යනවා දැන් මේක තමයි හන්දාම ඕගොල්ලන්ට තේරෙනවා මේ කිරණයයි මේ කිරණයයි සමාන්තරව යන්නේ මෙහෙන් දික් කරත් එකතු වෙන්නේ අනන්තේ පිටිපස්සට දික් කරත් එකතු වෙන්නේ අනන්තේ
නේ. දැන් අන්න එතකොට ළමයි අපිට මේක කියන්න පුළුවන් මෙහෙම කාට හරි. දැන් කොහෙවත් එකතු වෙන්නේ නැහැ අනන්තනේ එකතු වෙන්නේ එතකොට නේ. සමාන්තර කියන දෙකක් නියන්නේ. වස්තුව උත්තර රාජයේ නාභිය තිබ්බහම ප්‍රතිබිම්බේ මේ පැත්තේ අනන්තය ඇති වෙන්න පුළුවන්. මේ පැත්තේ අනන්තය. අතාත්වික උඩුගුරු විශාල ප්‍රතිබිම්බයක්. ඇත්තටම කිරණ දෙක එකතු වෙන්නේ නැහැ. කැඩීනේ පිටිපස්සට දික් කරන් ගියේ කිරණ දෙක. මේ පැත්තේ අතාත්වික උඩුගුරු ප්‍රතිබිම්බයක්. එහෙම නැත්නම් කාට හරි කියන්න පුළුවන් ඇත්තටම මේ සමාන්තර කිරණ දෙක මේ පැත්තේ අනන්තේ. අනන්තේ. හරි යටිගුරු නේ මේ පැත්තේ අනන්තේ එකතු වුණොත් අන්න යටිගුරු වෙනවා තමයි. යටිගුරු එතකොට තාත්වික. මොකද ඇත්තටම කිරණ අනන්තේ මේ ඇත්තම කිරණ දෙකනේ. වර්තනයෙන් පස්සේ ඉන්න. යටිගුරු තාත්වික ප්‍රතිබිම්බයක් විශාල අනන්තය ඇති වෙනවා. ඒක හරියටම දැන කියන්න බෑ. මෙහි අනන්තය හෝ මෙහි අනන්තය. ඊට පස්සේ ළමයි මම වස්තුව තවත් මෙහාට අරගෙනවා. දැන් T වල ඉඳන් F දක්වා එද්දී ප්‍රතිබිම්බය එන්න විශාල වෙවි මේ පැත්තේ අනන්තයට ගියා. උඩුගුරු අතාත්වික. හෝ නැත්නම් මේ පැත්තේ අනන්තයට එන්නත් පුළුවන් වස්තුව නාභියට එද්දී. ක්ෂණිකව ප්‍රතිබිම්බය මේ පැත්තේ ඇති වෙන්නත් පුළුවන් අනන්තය. දැන් මම ඊට පස්සේ හරි වස්තුව F ට තව එහාට අරන් යනවා. F සහ C අතර ලක්ෂයක් දක්වා අරන් ආවා. හරි වස්තුව හරි දැන් මේක අපි අඳිමු ප්‍රධානාක්ෂයට සමාන්තර වෙන කිරණයක්. ප්‍රධානාක්ෂයට සමාන්තර වෙන කිරණයක් යනකොට මොකද වෙන්නේ? වර්තනයෙන් පස්සේ අපි දන්නවා නාභිය හරහා යනවා. නාභිය හරහා යනවනේ. හරිද? ඊට පස්සේ මේකේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණේ. ඔව්. ඒතර මම දැන් පොඩ්ඩක් ඉඳ මත වෙනවා. හරි ප්‍රතිබිම්බයේ පිහිටීම ගන්න මම ඒකින්ද පොඩ්ඩක් මේ පැත්තෙන් අඳින්නම්. හරි? ඊට පස්සේ මේකින්ද අපිට මෙහාට වෙන්න අරන් අඳින්නම්. හරිද? ගැටලුවන්නේ. මෙන්න ප්‍රධානාක්ෂය. හරි මෙන්න නාභිය දුර මේ පැත්තෙන් සාර පැත්තෙන් මාක් කරගන්න. හරි මෙතන එතකොට C නේ. නැත්නම් F දෙකයි F කියලා දැම්මක් කමන්නේ. මේ පැත්තේ F මේ දුරම තමයි මෙතෙන්ට ගන්න ඕනේ. ගානට අඳින්න නැහැ දුරවල් මැල්ල ප්‍රකාශ කේන්ද්‍ර සහ වක්‍රතා කේන්ද්‍ර හරියට මතක තියාගන්න. ප්‍රකාශ කේන්ද්‍ර මෙතන. හරි. දැන් වස්තුවම තියන්නේ F සහ C අතර ලක්ෂයකනේ. F සහ C අතර ලක්ෂයක තිබ්බහම එයාගේ ප්‍රතිබිම්බයේ පිහිටීම ගන්න හදන්නේ. හරි. දන්නා කියන කිරණ දෙකක් අදින්න. උඩම ලක්ෂයෙන් එන සමාන්තර වෙන කිරණේ ප්‍රධානාක්ෂයට එහා පැත්තේ නාභිය හරහා තමයි යන්නේ. ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණේ. ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණේ මොකද වෙන්නේ? ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණේ ඒ ඔස්සේම යනවා. අර නාභිය හරහා එන කිරණේ මම පොඩ්ඩක් දික් කරගත්තොත් අන්න ළමයි මෙන්න මෙතන තමයි මේ ඇත්තටම කිරණ දෙක එකතු වුණා. එතකොට යටිගුරු තාත්වික ප්‍රතිබිම්බයක් නේ. යටිගුරු තාත්වික ප්‍රතිබිම්බයක් තමයි ඇති වෙන්නේ. ප්‍රතිබිම්බය. වස්තුවට වඩා විශාලයි නේ. එහෙනම් ඕගොල්ලන්ට තේරෙනවා වස්තුව F වලදී දැන් මේ පැත්තේ අනන්තය ගන්නත් පුළුවන් යටිගුරු තාත්විකයක් නැති වෙන්නේ. වස්තුව F ට වඩා තව ඈඩ් කර කර යද්දී ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? එන්න චුට්ට කුඩා වෙනවා. හැබැයි වස්තුවට වඩා විශාලයි. කුඩා වෙවි මෙහාට එනවා ටික ටික මෙහාට එනවා. ඔහොම ගිහලා තමයි අපි වස්තුව අරන් එනවා ළමයි F මේ C මතට. වස්තුව C මතට આવොත් මොකද වෙන්නේ? එතකොට බලන්න ඕන වෙන වැඩේ සමාන්තර වෙන කිරණය නාභිය හරහා එනවා. මේ ඕගොල්ලෝ තනියම අඳින්න ඕනේ. ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණය ඒ ඔස්සේම යනවා. බලන්න හරියටම ප්‍රතිබිම්බය මෙන්න මේ C මතට එනවා. යටිගුරු තාත්වික ප්‍රතිබිම්බය. හරියටම ළමයි ওই වෙලාවේ වස්තුවේ උසයි ප්‍රතිබිම්බයේ උසයි සමාන වෙනවා. HO සමානයි HI. ඒ කියන්නේ රේඛීය විශාලනය හරියටම එකක් වෙනවා. හරි රේඛීය විශාලනය දැන් මේ අවස්ථාවේ නම් එකට වඩා වැඩිනේ. මොකද ප්‍රතිබිම්බයේ උස වැඩිනේ. ප්‍රතිබිම්බයේ උස වැඩි නම් වස්තුවේ උසට වඩා රේඛීය විශාලනය එකට වඩා වැඩි. ওই වෙලාවේ වස්තුව C මතට එද්දී ප්‍රතිබිම්බය එහා පැත්තේ මේ C මතට එනවා. හරි 2F මේ පැත්තෙමුත් 2F. ඊට පස්සේ මම දැන් වස්තුව ළමයි තවත් මම මෙතනින් අඳින්න මේකෙම වස්තුව තවත් ඈඩ් කරලා යනවා. හරි C සහ අනන්තය අතර වස්තුව තියෙනවා. කිසියම් තැනක ඈඩ් කර කර යන්න තියෙන්නේ. හරි C සහ අනන්තය අතර. තිබ්බහම අපි බලමු ප්‍රතිබිම්බයට මොකද වෙන්නේ. එතකොට අපි දන්නා කියන කිරණ දෙකක් අඳින්න ඕනේ. සමාන්තර වෙන කිරණය නාභිය හරහා යනවා. ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණය ඒ ඔස්සේම එනවා. ඔන්න බලන්න වෙන වැඩේ. ඒ ඔස්සේම එනවා මෙන්න. එතකොට ළමයි ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? තවත් කුඩා වෙවි. තවත් වස්තුව වඩා කුඩා වෙනවානේ. ප්‍රතිබිම්බය තවත් කුඩා වෙවි මෙහාට එනවා. ඇවිල්ලා මම වස්තුව ළමයි අනන්තෙටම අරන් ගියොත් මොකද වෙන්නේ? වස්තුව අනන්තෙටම අරන් ගියොත් හරි හිතන්න වස්තුව අනන්තේ. වස්තුව අනන්තෙටම අරන් ගියොත් ප්‍රතිබිම්බය කොහොමද? එතකොට අනන්තේ ඉඳන්
කිරණ එන්නේ අනන්තය නම් කියන කිරණ ළමයි සමාන්තරව එන්නේ නේ. වස්තුව අනන්තෙටම අරන් ගියොත් අපි ගාලු එන්න මේ වගේ ඒවා සමාන්තරව වෙන කිරණ. හරි අනන්තය නම් එන කිරණ සමාන්තරව නෙන්නේ නේ. සමාන්තරව වෙන කිරණ. කොයිද එකතු වෙන්නේ? නාභිය නැත්නම් නාභී තලයේ මත කිසියම් තැනක තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ නේ. ප්‍රධාන අක්ෂර සමාන්තර වෙන කිරණ. හරි මෙහෙම ඇඳක් කමක් නැහැ. නැත්නම් උඩම ලක්ෂයෙන් එන කිරණ දෙකක් සමාන්තරව ප්‍රධාන අක්ෂරයට කොයිද එකතු වෙන්නේ? නාභිය. හරි නාභිය එකතු වෙනවා. හරි එහෙම නැත්නම් අපිට නිකන් මොකක් හරි වස්තුවකින් එන්නේ අර වස්තුව අනන්තයට ගියාම හරි මෙන්න සමාන්තර වෙන කිරණ දෙක මම එකක් ගන්නම් ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන විදියට වස්තුවේ උඩම ලක්ෂී නම් එන සමාන්තර කිරණ දෙක. හරි අනිත් කිරණේ නාභිය හරහා එන විදියට ගන්නම්. ගන්නා කියන කිරණ වෙන්නත් එපැනේ. හරි ගන්නා කියන කිරණ වෙන්න ඕනේ හින්දා නාභිය හරහා එන විදියට ගන්නවා. එතකොට මේ උත්තර වැදුනට පස්සේ බලන්න මෙතන ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණේ එහෙම යනවා. නාභිය හරහා ආපු කිරණේ සමාන්තර වෙනවා. හරි හරියටම ප්‍රතිබිම්බේ කොතනද එනවද? අර එන්න කුඩා වෙවි ආපු යටිකුරු ප්‍රතිබිම්බේ තවත් කුඩා වෙලා F මතට හැදෙනවා. අන්න ප්‍රතිබිම්බේ ළමයි F ට එනවා වස්තුව අනන්තයට යද්දී. එහෙනම් දැන් මේ Q ටිකේ සාරාංශය. හරි මෙතනත් රේඛීය විශාලනය එකට වඩා අඩුයි. අර එන්න කුඩා වුණානේ. එහෙනම් අපි දැන් දැනගන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. හරි වැදගත්ම දේ. මතක තියාගන්න වස්තුවක් අපි උත්තර ඉස්සරහා තබලා ටික ටික ඈඩ් කරන් ගියොත් අපිට තග්ගාලා කියන්නේ බහුවර්ණ වලින් වැදගත්ත වස්තුව ටික ටික ඈඩ් කරා යද්දී ප්‍රතිබිම්බයේ ඇතිවන තැන් ඉතා වැදගත්. හරි මේ තියෙන උත්තරකාජය, හරි මේ තියෙන නාභිය, මේ තියෙන්නේ 2F නැත්නම් C නාභිය දුර නැත්නම් 2F නැත්නම් C. හරි දැන් පොඩ්ඩක් බලා ගන්න. මම දැන් මේ වස්තුව එක එක ස්ථානවල තියලා. හරි මම මොහොම ස්ථාන කිහිපයක් අඳින්නම්. හරි ස්ථාන කිහිපයක් මෙන්න අනන්තය. හරි එතකොට මම මේ ගන්නේ එක ස්ථාන කිහිපය ඔය එක් අවස්ථාවලට අදාළව 3 4 ස්ථාන 5 6 7 කියන්නේ අනන්තය. වස්තුව උත්තර ඉදිරියේ තියෙන වස්තුව ළමයි ටික ටික ඈඩ් කරලා යනවා. ඈඩ් කරලා යද්දි මේ එක එක අවස්ථාවන් ප්‍රතිබිම්බ වල පීඩීම් අඳලා පෙන්නන්න. දැන් වස්තුව මේ වගේ තැනක තිබ්බොත් ප්‍රතිබිම්බය මේ වගේ තැනක ඇති වෙන්න පුළුවන්. එක අවස්ථාවේ ප්‍රතිබිම්බය. වස්තුව මේ වගේ තැනකට ආවොත් අර ප්‍රතිබිම්බය මේ වගේ තැනකනේ දෙක අවස්ථාවට දාලා ප්‍රතිබිම්බය. දල වශයෙන් අනින්නේ වස්තුව නාභියට ආවොත් හරි ප්‍රතිබිම්බය වහඩද අනන්තේ මතට යනවානේ. අර එන්න විශාල වෙනවා. තේරුණාද? අනන්තයට යනවා. හෝ මේ පැත්තේ අනන්තික මේ පැත්තේ අනන්තය ඇති වෙන්නත් පුළුවන් නේ. විශාල යටිගුරු තාත්වික එකක් අනන්තය. හරි ඔය මම 3 අවස්ථාවට දාලා ප්‍රතිබිම්බයේ පිහිටීම. 4 අවස්ථාවට දාලා ගත්තොත් F සහ C අතර නම් ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? යටිගුරු තාත්වික විශාල ප්‍රතිබිම්බයක් 4 අවස්ථාවට දාලා දැන් ප්‍රතිබිම්බයේ තව මෙහාට එනවා. යටිගුරු තාත්වික ප්‍රතිබිම්බය එන්න කුඩා වෙවි. හැබැයි වස්තුව වලට විශාලයි. හරිද? වස්තුව F වලින් නම් මෙහාට අරන් එන්න ඇතිවන ප්‍රතිබිම්බය මෙහාට එනවා. ඊට වස්තුව ළමයි C මතට එද්දී ප්‍රතිබිම්බයක් මොකද වෙන්නේ? C මතට එනවා. වස්තුවේ උසයි ප්‍රතිබිම්බයේ උසයි සමාන වෙනවා ඒ වෙලාවේ. අර එන්න කුඩා වෙවි එනවා. අංක 5. අංක 6 කියන්නේ C ට එහැයින් තිබ්බොත් ප්‍රතිබිම්බය තවත් කුඩා වෙවි මෙහාට එනවා. අංක 6. F වලට આવොත් මොකද වෙන්නේ? වස්තුව 7 අනන්තයට ගියොත් ප්‍රතිබිම්බය තවත් කුඩා වෙලා නාභිය මතට එනවා. පැහැදිලිද? ඔන්න ඔය ටික හරියට තේරුම් ගන්න. වස්තුව විවිධ තැන් වල තියද්දී උත්තරකාශයක් ඉදිරියේ ප්‍රතිබිම්බයේ ඇතිවන ස්ථාන සහ ඒකේ ලක්ෂණ ටික තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. හරි. මේ අවස්ථාව හොඳට මතක තියාගන්න. උත්තරකාශයක් ඉදිරියේ අපි වස්තුවක් ළමයි තියලා එක එක ස්ථානවල තියදී බලන්න පුළුවන්. දැන් මතක තියාගන්න මෙන්න මේ කියන දේ. උත්තරකාශයක් ඉදිරියේ වස්තුව අපි P සහ F අතර තිබ්බොත් ප්‍රතිබිම්බය ඇති වෙන්නේ මේ පැත්තෙමයි. වස්තුව තියෙන පැත්තෙමයි. හරි. එතකොට අපි ගන්නවා ප්‍රතිබිම්බයේ උස හැමතිස්සෙම ඒ වෙලාවේ වස්තුවේ උසට වඩා වැඩි. රේඛීය විශාලනය එකට වඩා වැඩිනේ. ප්‍රතිබිම්බ උස වැඩිනේ. සහ තාත්වික උඩුකුරු. වස්තුව ටික ටික මෙහාට අරන් එන්න මේ ප්‍රතිබිම්බයත් ඇතිවන ප්‍රතිබිම්බයත් උඩුකුරු එක එන්න මෙහාට එනවා. එන්න ලොකු වෙලා වස්තුව F මතටදී ප්‍රතිබිම්බය අනන්තයට යනවා. විශාල උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බයක්. එහෙම නැත්නම් එම මොහොතේදී ප්‍රතිබිම්බය මෙහෙට එන්නත් පුළුවන්. වස්තුව F ට ආවම ප්‍රතිබිම්බය අර පැත්තේ අනන්තයට ඉන්නත් පුළුවන් උඩුකුරු අතාත්වික විශාල එකක්. මේ පැත්තේ අනන්තයට ඉන්නත් පුළුවන් උඩුකුරු මේ යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් නේ. ඊට පස්සේ වස්තුව F පැන්න ගමන් එහාට F ට වඩා මෙහාට අරන් යද්දී ප්‍රතිබිම්බය මේ පැත්තේ යටිකුරු විශාල ප්‍රතිබිම්බය
තව එන්න ටික ටික පොඩි වෙනවා. හැබැයි වස්තුව වඩා වැඩි විශාලත්වය. හරි වස්තුව එතකොට 4 ස්ථානයට ආවොත් ප්‍රතිබිම්බෙ මෙතනට එනවා. නිකන් හිතන්න. වස්තුව C මතට ආවොත් 5 ප්‍රතිබිම්බේ C මතට එනවා. අන්න ඒ වෙලාවේ ළමයි රේඛීය විශාලන එකක් වෙනවා. අපි කලින් දැක්කනේ. වස්තුවේ උසයි ප්‍රතිබිම්බයේ උසයි සමාන වෙනවා. C වලදී වස්තුව. ඒ කියන්නේ නාභියේ ඉඳන් 2f දුරකින් තියෙද්දි. වස්තුව තවත් ඈතට අරන් ගියොත් ප්‍රතිබිම්බයේ තවත් කුඩා වෙවි යටිගුරු වෙවි. මේ යටිගුරු තාත්වික කුඩා වෙවි මේ පැත්තට ඇවිල්ලා වස්තුව අනන්තයට යද්දී ප්‍රතිබිම්බයේ මේ පැත්තේ නාභියට එනවා යටිගුරු තාත්වික ප්‍රතිබිම්බයක්. හොඳයි. ඔය ටික මතක තියාගන්න ඕනේ. හරි. දැන් ළමයි මම මේ කිව්ව දේ පස්තාරයකින් අඳින්න හදන්නේ. ඒ කියන්නේ වස්තුව විවිධ තැන් වල තියද්දි දැන් ප්‍රකාශකයෙන්ද ඉන්න ළමයි වස්තුවට මයින දුර තමයි u. වස්තු දුර බිඳුවේ ඉඳන් වැඩි කර කර යනවා. හැමතිස්සෙම ළමයි මයින්න ගන්නේ ප්‍රකාශකයෙන්ද ඉන්න. හරි. වස්තුව පැත්තට මයින දුර ළමයි ධන මිනුමක් ඈ. මේ වස්තුව පැත්තට මයින මිනුම් ධන ප්‍රකාශකයෙන්ද ඉන්න. අන්නේම ලකුණු සම්මුතියකුත් තියෙනවා. හරි. නිකන් දෛශික වගේ හිතන්නකො හරිද? ප්‍රකාශකයෙන්ද ඉන්න තමයි මයින්න ගන්න දිගවල u සහ v. වස්තුවට මයින දුර ධන මිනුම්. හැමතිස්සෙම මේ පැත්තට මයින මිනුම් ධන. ඒ කියන්නේ වස්තුව තියෙන පැත්තට. අද වස්තුව මෙහෙදී යන්නත් පුළුවන්, මෙහෙදීලා ඈත් කරා යන්නත් පුළුවන්. මෙහෙදීලා ඈත් කරන් ගියොත් එතකොට වස්තුව පැත්තට මයින දුරවල් තමයි u ලෙස ගන්නෙ. හරි වස්තුව මෙහෙදීලා මෙහාට ඈත් කරන් ගියොත් ප්‍රතිබිම්බෙ මෙහෙනේ. ඇවිල්ලා ඔහම උඩුගුරු අනන්තයට යනවා. f පැන්න ගමන් අර පැත්තේ අනන්තයෙන් පටන් අරන් යටිගුරු තාත්වික එකක් මෙහාට එනවා. නේ c වලට එද්දි ප්‍රතිබිම්බේ යටිගුරු වෙලා c වලට එනවා විශාලත්ව සමානයි වස්තුවට. වස්තුව තවත් මෙහාට අරන් ගියොත් ප්‍රතිබිම්බේ මෙහාට ඇවිල්ලා f මතට එනවා. දෙපැත්තටම යන්න හැටි. කොහොම හරි කමන්නේ වස්තුව තියෙන පැත්තට මයින මිනුම් ධන මිනුම්. හරිද? එතකොට තමයි වස්තුව p වල ඉඳන් f දක්වා අරන් යනකම් ප්‍රතිබිම්බයත් මේ පැත්තෙමනේ. මේ ප්‍රතිබිම්බයත් මේ පැත්තෙමයි. අන්න ප්‍රතිබිම්බයත් ඒ පැත්තෙම තියෙනවා නම් ප්‍රතිබිම්බ දුරක් ධන මිනුමක් වෙනවා. ඊට වස්තුව ළමයි f පැන්න ගමන් ප්‍රතිබිම්බේ මේ පැත්තට එනවනේ. ප්‍රතිබිම්බේ මේ පැත්තට එනවා. එතකොට අනිත් පැත්තටම අයින මිනුම් මතක තියාගන්න ඍණ මිනුම් ලෙස ගන්න. හරි. ප්‍රකාශකයෙන්ද ඉඳන් තමයි මිනුම් අයින්නේ. සියලු මිනුම් u සහ v සහ නාභිය දුරවල්. දැන් උත්තලකාශයේ නාභිය දුර මොකද වෙන්නේ? වස්තුව තියෙන පැත්තේද අනිත් පැත්තේද? දැන් අපි ගත්තොත් සමාන්තර වෙන කිරණ මේ පැත්තේ එකතු වෙන්නේ නේ. වස්තුව තියෙන පැත්තේ නෙමෙයි. උත්තලකාශයක නාභිය දුර ළමයි ඍණ මිනුමක් මතක තියාගන්න. මොකද කිරණ දැන් මේ පැත්තේ නම් නෙන්නේ වස්තුව ඊළඟ එන සමාන්තර කිරණ මෙහි එකතු වෙන්නේ ප්‍රතිබිම්බ. නේ? එතකොට වස්තුව අනන්තයේදී සමාන්තර වෙන කිරණ මෙහෙම එකතු වෙන්නේ නාභිය මත. නාභි තලයේ. එතකොට මේ පැත්තට තමයි v එන්නේ. හරි මේ පැත්තටම අයින මිනුම එතකොට ඍණ මිනුමක් වෙනවා. වස්තුව තියෙන පැත්තටම අයින මිනුම් ධන ලෙසත් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තටම අයින මිනුම් ඍණ ලෙසත් ගන්නෙ. මයින්නේ කොහින්ද? ප්‍රකාශකයෙන් දිනන් තමයි මයින්නේ. ඒක තමයි අර මධ්‍ය ලක්ෂ්‍ය ලෙස ගන්නෙ. සමුද්දේශ ලක්ෂ්‍යයේ p. p වල ඉඳන් වස්තුව තියෙන පැත්තටම අයින මිනුම් ධන. p වල ඉඳන් අනිත් පැත්තටම අයින මිනුම් ඍණ. දැන් වස්තුව මෙහෙ තිබ්බොත් මේ පැත්තටම අයින මිනුම් ධන, මේ පැත්තටම අයින මිනුම් ඍණ වෙනවා. එතකොට වස්තුව මෙහෙ තිබ්බොත් මේ පැත්තටම අයින මිනුම් ධන, මේ පැත්තටම අයින මිනුම් ඍණ. හරි. දැන් මට කියන්න වස්තුව p වල ඉඳන් f දක්වා ඈඩ් කරන් එද්දී හරි මම දැන් මේ අරන් තින්නේ y අක්ෂයට අරන් තින්නේ v අගයන්. ප්‍රතිබිම්බයේ පිහිටීම් ඇතිවන ස්ථාන. x අක්ෂයට අරන් තින්නේ u අගයන්. දැන් u අගය ළමයි බිඳුවේ ඉඳන් f දක්වා වැඩි කර කර එනවා. ඈඩ් කර කර එනවා. u අගය දානනේ. f දක්වා එද්දී ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය ළමයි මෙහි ඉඳන් පටන් අරන් අනන්තය දක්වා යනවා. ඒක කොහොමද අඳින්නේ? මෙන්න මේ වගේ පස්තාරයක් ළමයි එන්නේ. හරි ප්‍රතිබිම්බය වස්තුව f තෙද්දී y කණ්ඩාංකේ ප්‍රතිබිම්බ දුර අනන්තය දක්වා යනවා. අපි ඒක මෙන්න මේ වගේ ගාවන්න නැතුව ඔහොම අඳිනවා වක්‍රයක්. ඒකෙන් තේරුම ළමයි මේ වස්තුව f වලට එද්දී ප්‍රතිබිම්බය දැන් මෙතන ගෑවුවොත් හරියන්නේ නැහැ. අර මේකට කියන්නේ නිකන් අර ස්පර්ශ මුඛයක් වගේ අඳින්න ඕනේ. හරි කියන වස්තු දුර u f ට සමාන වෙද්දී අර u කියන එක f ට සමාන වෙද්දී v කියන එක අනන්තයට යනවානේ. හරි මෙතන තේරුම v අර ගාවන්න නැති හින්දා තේරුම අනන්තය තමයි ගෑවෙන්නේ. ඒකම අපිට ඔය වෙලාවේ කිව්වේ නැති මේ පැත්තේ අනන්තය එන්නත් පුළුවන් නේ. අන්න තමයි ඍණ පැත්ත. දැන් වස්තුව f වලදී ධන පැත්තේ අනන්තය තියෙන්නත් පුළුවන් මේ පැත්ත ඍණ පැත්ත නෙවි. ඍණ පැත්තේ අනන්තය තියෙන්නත් පුළුවන්. f පැන්න ගම වස්තුව කොහොමත් මේ පැත්තෙන් තමයි පටන් ගන්න. එතකොට වෙන්නේ මෙහෙම වැඩක් නේ. දැන් f වලදී මේ පැත්තේ අනන්තය තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි වස්තුව ළමයි f වල ඉඳන් c මතට එද්දී කියන්නේ 2f නේ. c කියන්නේ ළමයි 2f. මෙතන ඉඳන් f වගේ දෙගුණයක් නේ c. වස්තුව c වලට එද්දී ප්‍රතිබිම්බයක් මොකද වෙන්නේ?
හරි 2f වලට එනවා මේ පැත්තේ. c මතට එනවා. ඒ කියන්නේ ප්‍රතිබිම්බ දුර මොකක් වෙනවා කියන එකද? ප්‍රතිබිම්බ දුර වස්තුව 2f වලට එද්දී ප්‍රතිබිම්බ දුර මොකද වෙන්න ඕනේ? 2f වලට එනවා ඍණ පැත්තේ අඳින්නේ ඒකයි ඈ. හරි එතකොට අපි දැන් මේ පැත්තෙනුත් සිරස් ස්පර්ශ මුඛයක් වගේ වම් පටන් ගන්න. හරි මෙතෙන්ට එන්දනම් හරි වක්‍ර ප්‍රස්ථාර ඔය විදියට වස්තුව f වලදී u f නම් v අනන්තනේ මේ පැත්තෙන් එන්න පුළුවන්. ඊට පස්සේ ඔය වගේ වක්‍ර ප්‍රස්ථාරයක් අඳින්න වස්තුව 2f ට එද්දී ප්‍රතිබිම්බය අර පැත්තේ යටිකුරු වෙලා 2f ට එන හින්දා වක්‍ර ප්‍රස්ථාරය මෙතනින් යන්න ඕනේ. හරිනේ. ඊළඟට වස්තුව තවත් u වැඩි කරන් ගියොත් වස්තු දුර තවත් වැඩි කරන් ගියොත් මොකද වෙන්නේ? ප්‍රතිබිම්බ දුර තවත් මේ පැත්තෙන් මෙහාට අඩු වෙනවානේ. ප්‍රතිබිම්බ දුර තවත් අඩු වෙලා f වලට එනවා අන්තිමට. ඒ කියන්නේ ප්‍රතිබිම්බ දුර f වලට එන්නේ අර වස්තුව අනන්තයට යද්දී. ඒකින්ද මේ ප්‍රස්ථාරය ඔහොම ඇවිල්ලා වක්‍ර ප්‍රස්ථාරය. හරි මේක ගාවන්නේ එපා. මේ වගේ වක්‍ර ආකාරයෙන් අර තිරස් ස්පර්ශ මුඛයක් වගේ තියලා නවත්වනවා නම් හරි. තිරස් ස්පර්ශ මුඛයක් වගේ වක්‍ර ප්‍රස්ථාරය ඔහොම ඇවිල්ලා ගාවන්නේ නැතුව ගෑවෙන්නේ අනන්තෙදී. ඒ වස්තු දුර අනන්ත වෙද්දී තමයි ප්‍රතිබිම්බේ නාමයට එන්නේ. පැහැදිලිද? ඔන්න ඕක තමයි උත්තර කාචයක් ඉදිරියේ මේවා MCQ වලට ඇවිල්ලා තියෙනවා. ප්‍රස්ථාර අඳින විදිය. හරි මම මේ කිව්ව දේ හරියට තේරුම් ගත්තා නම් හරි. පැහැදිලිද? ඊළඟට අපිට පුළුවන් බලන්න අවතල කාචයක් ඉදිරියේ ඔය වගේම අපිට ඇඳ හැගෙන විවිධ තැන්වල වස්තු තියලා අවතල කාචයක් ඉදිරියේ විවිධ තැන්වල වස්තු තිය අපිට ඇඳලා බලන්න පුළුවන් ප්‍රතිබිම්බය කොහොමද ඇති වෙන්නේ නේ? දැන් උත්තර කාචයක හරි. හිතන්න මේ වගේ අපි අවතල කාචයක් අරගෙන මේ ප්‍රකාශකයෙන්ද මේ විනාභි හරි c නැත්නම් 2f දැන් මම අවතල කාචයක් ඉදිරියේ වස්තුවක් තියෙනවා මේ වගේ වෙන වස්තුව කියලා හරි ප්‍රධාන අක්ෂර සමාන්තර වෙන ඉරනේ මොකද වෙන්නේ මේ පැත්තේ නාභි ඉඳන් එන්නාසේ නේද යන්නේ හරි නාභි ඉඳන් එන්නාසේ යන්නේ නාභි ඉඳන් එන්නාසේ තමයි අපසරණය වෙන්නේ ඊට පස්සේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ඉරනේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ඉරනේ ඒ ඔස්සේම යනවා දැන් මේ කින්න දෙක තමයි ඈත් වෙන කින්න දෙකක් නේ මෙහෙන් කොච්චර දික් කරත් එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආපස්සට දික් කරන් ඉන්න. ආපස්සට දික් කරන් ආවම මෙතන සහ මෙයත් ආපස්සට දික් කරන් ආවම මෙතන තමයි ළමයි මොකක් ඇති වෙන්නේද? දැන් අතාත්තිකයි මොකද ආපස්සට දික් කරන් යන කින්නේ අතාත්තික උඩුගුරු වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක් ඇති වෙන්නේ. මේකෙන් දැන් සමකෝණී ත්‍රිකෝණ දාන්න පුළුවන්. හරි. එතකොට මේකේ වස්තු දුර තමයි මේ තියෙන්නේ u ප්‍රතිබිම්බ දුර තමයි v. u ට වඩා v අඩුයි. සහ වස්තුවේ උසට වඩා ප්‍රතිබිම්බයේ උස අඩුයිනේ. රේඛීය විචාලනයේ එකට වඩා අඩුයි. හරි ඊට පස්සේ අපි දැන් වස්තුව ළමයි නාභියට අරන් ඉන්න බලන්න. වස්තුව නාභියට අරන් આવොත් මොකද වෙන්නේ? වස්තුව නාභියට අරන් આવොත් වස්තුවම අරන් එනවා නාභිය මතට. ඔන්න බලන්න. නාභියට අරන් આવොත් අර වගේ වෙන්ද හැකි. හරි. ප්‍රධාන ප්‍රකාශ කේන්ද්‍රය ආරයන කිරණේ S ඔයම යනවා. හරි. ඊට පස්සේ සමාන්තර වෙන කිරණය නාභි ඉඳන් එන්නාසේ යන්නේ. ඔහොම යන්නේ. ඒකෙන් දැන් පස්සට දික් කරන් එන්න වෙනවා. එතකොට මේ වගේ තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. නේ ඒකේ ප්‍රතිබිම්බය එන්න කුඩා වෙනවානේ. එතකොට කුඩායි. හරි. එතකොට දැන් බලමු ළමයි අපි මොකද වෙන්නේ? හරි මේ ප්‍රතිබිම්බයට වඩා මේක තවත් කුඩා වුණා. දැන් ඔහොම ළමයි දැන් ඊට පස්සේ මේ වස්තුව මේ f සහ c අතර ලක්ෂික තිබ්බත් මොකද වෙන්නේ බලන්න මම එකේ මැදලා පෙන්නන්න තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මේ සමාන්තර වෙන කිරණය. හරිද? නාභිය හරහා එන්නාසේ යන්නේ. හරි. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. ඊට ප්‍රධානකේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණ නෙමෙයි. මම බලන්න ඉන්න වැඩි ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණ නෙමෙයි. දැන් ඔයගොල්ලෝ මම එකේ මැද්දාම තේරි මෙන්න බලන්න දැන්. දැන් මේක පස්සට දික් කරන් එන්න මේකත් පස්සට දික් කරන් එන්න. මෙන්න මෙතන තමයි හැම වෙන්නේ. කැඩීවි. බලන්න අර එන්න මොකද වෙන්නේ ප්‍රතිබිම්බේ කුඩා වෙනවා. වස්තු ඔහොම අනන්තර කරන් ගියොත් දැන් සීමතර අරන් ආවත් ඔය වැඩිම නෙවෙන්නේ මේ. මෙහෙම වෙන කිරණ ඔහොම යනවා. හරි. ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණ මෙහෙන් යනවා. මේ තවත් කුඩා වෙනවා. ඔහොම ගිහලා අනන්තයට අරන් ඒ වස්තු අරන් ආවොත් අනන්තයට අරන් ආවොත් වස්තු මොකද වෙන්නේ? අන්න සමාන්තර වෙන කිරණ. හරි නාභි ඉඳන් එන්නාසේ තමයි යන්නේ. නාභි ඉඳන් එන්නාසේ යන්නේ නේ. හරි පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? අවතල කාචයක් ඉදිරියේ වස්තු අනන්ත තිබ්බොත් අපි දන්නවා ප්‍රතිබිම්බ කොහාට එනවද? නාභියට එනවනේ. හරි සමාන්තර වෙන කිරණ මොකද වෙන්නේ? සමාන්තර වෙන කිරණ නාභි ඉඳන් එන්නාසේ තමයි යන්නේ.
ප්‍රධාන අක්ෂර සමාන්තරව. එතකොට එන්නේ අවදානට මොකද වෙන්නේ? වස්තුව අනන්තරය යද්දී ප්‍රතිබිම්බේ නාභියට එනවා. එහෙනම් ඒක ළමයි එහෙම අදින දෙයක් නැහැ නේ අර වගේ. මොකද ඔබේ හැමතිස්සෙම ප්‍රතිබිම්බේ උඩුකුරුයි අතාත්විකයි වස්තුව වඩා උඩයි. එහෙනම් ඒක ළමයි මොකද වෙන්නේ? වස්තුව ප්‍රකාශකයෙන් ඉඳන් ඈතට අරයන් යන්න ඇතිවන ප්‍රතිබිම්බයේ අතාත්වික උඩුකුරු වස්තුව වඩා කුඩා P සහ F අතර ඇති වෙන්නේ ප්‍රතිබිම්බය හැමතිස්සෙම. වස්තුවම ඈත් කරා යන්න ප්‍රතිබිම්බයක් චුට්ට චුට්ට ඈත් වෙලා එන්න කුඩා වෙනවා මේ. ප්‍රතිබිම්බයක් චුට්ට චුට්ට ඈත් වෙලා හරි එන්න කුඩා වෙලා වස්තුව අනන්තරය යද්දී ප්‍රතිබිම්බයේ චූටි එකක් උඩුකුරු නාභිය මත ඇති වෙනවා. දැන් ඕකෙත් ළමයි අපිට පස්තාරයන් දෙකකින්. ඕකේ නම් ලොකු ළඟින් දෙයක් නෑ මොකද? ඕකේ පස්තාරයන් ඉද්දී හරි මොකද ප්‍රතිබිම්බයේ විචලනය වෙන්නේ ප්‍රතිබිම්බ දුර F දක්වා විතරයි හැමතිස්සෙම නේ. හරි F දක්වා විතරයි. ඒක ළමයි හැබැයි වස්තු දුරත් දිගටම දන. වස්තු දුර කොහොමද දන්නේ? මොකද වස්තුව හැමතිස්සෙම මේ පැත්තට තියන්නේ කියන්නේ. වස්තු දුර අපි හැමතිස්සෙම දන. වස්තුව පැත්තටම ආයෙ මිනුම් දනනේ. ඒක ළමයි මේ හැමතිස්සෙම ප්‍රතිබිම්බ දුරත් දන. හැමතිස්සෙම ප්‍රතිබිම්බ දුරත් දන. ඇයි වස්තුව පැත්තෙමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. ඊට පස්සේ ළමයි අවතල කාචයක නාභිය කොහෙද තියෙන්නේ? අවතල කාචයකට සමාන්තරව දැන් මේ වස්තුව ඉඳගෙන කිරණ අවසරණය වෙලා යද්දී ප්‍රතිබිම්බේ මේ නාභිය මෙහෙ. හරි උත්තර කාචයක වෙන්නේ එන පැත්තේ නෙමෙයි නාභිය අනිත් පැත්තේ කිරණ එකතු වෙන්නේ. එතකොට වස්තුව දින පැත්තට නෙමෙයි මැනෙන්නේ P වලින් නම් අනිත් පැත්තට. ඒකයි උත්තර කාචයක නාභිය ඍණ වෙන්නේ. උත්තර කාචයක නාභිය දුර ඍණ අවතල කාචයක නාභිය දුර ධන. හරි. ඊට පස්සේ වස්තු දුර හැමතිස්සෙම ධන. වස්තුව පැත්තටම අයින මිනුම් ධන. ඊට පස්සේ අවතල කාචයක හැමතිස්සෙම ප්‍රතිබිම්බ දුරක් ධන වෙනවා. හරි අවතල කාචයක හැමතිස්සෙම F අගයක් ධන, U අගයක් ධන, V අගයක් ධන. මතක තියාගන්න ලේසි. මොකද අවතල කාචයක වස්තුව තියෙන පැත්තේමයි U තියෙන්නේ, V තියෙන්නේ, F තියෙන්නේ. උත්තර කාචයක නම් හැබැයි පොඩි ප්‍රශ්නයක් එනවා U කොහොමද ධන? හැබැයි නාභිය දුර කොහොමද ඍණ? ඒක මතක තියාගන්න. හැබැයි යාගේ ප්‍රතිබිම්බ දුර ළමයි මේ පැත්තෙත් ඇති වෙන්න පුළුවන්, මේ පැත්තෙත් ඇති වෙන්න පුළුවන්. උත්තර කාචයක අපි කලින් යන්නනේ. වස්තුව තියෙන පැත්තෙම ප්‍රතිබිම්බය ඇති වුණොත් ඒක ධන මිනුමක් ලෙස ගන්නවා V. අනිත් පැත්තේ ප්‍රතිබිම්බය ඇති වුණොත් මොකද වෙන්නේ? ඍණ මිනුමක් ලෙස V ගන්න ඕනේ. ඒක තමයි ආදේශ කරද්දී ලකුණත් එක්ක දාන්නත් මතක තියාගන්න. හොඳයි. දැන් අපි ඕකේ පස්තාරය ඇන්දොත් මොකද වෙන්නේ බලන්න. වස්තුව අපි බිඳුවේ ඉඳන් අනන්ත දක්වා අරන් යද්දී ප්‍රතිබිම්බ කොහටද එන්නේ? හරි වස්තුව අනන්තයේදී ප්‍රතිබිම්බ දුර එනවා නාභියටනේ. මෙතනත් වක්‍ර පස්තාරයක් අනන්තෙදි තමයි F ට එන්නේ. එතනත් ගාවන්න එපා අනන්තෙදියේ. අනන්තෙදි තමයි F ට එන්නේ. හරි වස්තු දුර ටික ටික වැඩි කර කර යද්දී අනන්ත දක්වා ප්‍රතිබිම්බ දුරත් වැඩි වෙනවා චුට්ට චුට්ට. හැබැයි වස්තුව අනන්තයට යද්දී ප්‍රතිබිම්බේ නාභියට එනවා. ඒ ටික මතක තියාගන්න. හරි ඊට පස්සේ තමයි දැන් මේකේ ලකුණු සම්මුතිය මම කලින් කිව්වා ගණන් හදද්දී. හරිද? දැන් අපිට තමයි වස්තුවක් උත්තර කාචයක හෝ අවතල කාචයක ඉස්සරහින් තිබ්බහම ඒ කාචයේ නාභිය දුර සහ වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර අතර සම්බන්ධයක් තියෙනවා. ඒකට අපි කියන්නේ කාච සූත්‍රය කියලා. දැන් ඒක ඔප්පු කරන විදිහ මම නෝට් එකේ දාලා තියෙනවා. හරි ඔප්පු කරන්න ලොකු දෙයක් නැහැ. සමරූපී ත්‍රිකෝණ දෙයක් අරන් ඔප්පු කරන්න තියෙන්නේ. කාච සූත්‍රය. ඒක අපිට ඔප්පු කරන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට ඕන නම් බලන්න පොඩි දෙයක් තියෙන්නේ. ටියුට් එකේ නෝට් එකේ දාලා තියෙනවා. දැන් අපි හිතමු මොකක් හරි කාචයක් හරි උත්තර කාචයක් හෝ අවතල කාචයක්. හරි. අපි මෙයාගේ ඉස්සරහෙන් වස්තුවක් තියෙනවා මේ පැත්තෙන් හෝ මේ පැත්තෙන් ගමුද? හරි. එතකොට මේ පැත්තෙන් හෝ මේ පැත්තෙන් අපි වස්තුවක් තිබ්බහම දැන් හිතන්නකෝ මෙයා මන් තියන්නේ P සහ F අතර. එතකොට මොකද වෙන්නේ? දැන් ආයි කිරණ අඳින්න යන්න ඕනේ නැහැ. ඔන්න ඇඳලා බැලුවේ හැකිනේ. හරි. එතකොට වස්තුව පැත්තටම අයින දුර ප්‍රමාණය U. වස්තු දුර. වස්තුවේ උස HO. ඉතින් මේක තමයි අපිට දැන් ඇඳලා බැලුවේ හැකි. හරිද? ප්‍රතිබිම්බය මේ පැත්තේ උඩුකුරු හරිද? අතාත්වික විශාල ප්‍රතිබිම්බයක් නැති වෙන්නේ නේ. හරි. හරි මේක දැන් කිරණ ඔක්කොම අදින්න යන්න අවශ්‍ය නැහැ. ඔන්න කිරණ ඇඳලා බලන්න අපි කලින් යන්නේ මම ආයෙ අදින්න යන්නේ නැහැ. ඒතර මේක තමයි දැන් අපිට දැන් මේ වගේ තැනක ප්‍රතිබිම්බය ඇති වුණා. කිරණ ඕන නම් ඇඳලා බලුවා හැකියි සමාන්තරව යන කිරණේ මේ නාභිය හරහා යනවා. හරි. ප්‍රකාශකයෙන් දිහා යන කිරණේ ඔස්සේ යනවා. මේක ඈත්වන කිරණ දෙකක් ඉඳලා පස්සට කොහම දික් කරන් ගියාම මෙතන තමයි එකතු වෙන්නේ. මෙහෙම දල සරහනක් ඇඳගත්තා නම් ඇති. ප්‍රතිබිම්බ උස H I. ඒතර ප්‍රතිබිම්බයේ දුර අපි ගන්න ළමයි V කියලා. V. හරි.
මොකද වස්තුව දැන් තියෙන්නේ P සහ F අතර. වස්තුව F ට මෙහෙන් තිබ්බොත් තමයි ප්‍රතිබිම්බය එහා පැත්තේ යටිකුරු ප්‍රතිබිම්බයක් ලෙස එන්නේ. එහෙමත් වෙන්න පුළුවන්. හරි. මෙහෙමත් වෙන්න පුළුවන්. එතකොට මේ F මෙතන F හරිනේ. සමානව අදින්න ගන්න දුරවල්. ඊට වස්තුව දැන් මේක මෙහෙන් තිබ්බොත් මොකද වෙන්නේ? F එහායි H උස වස්තුව. එතකොට වස්තු දුර ලෙස ගන්න මේක තමයි U. U කියන එක හැමතිස්සෙම ධන මිනුමක්. U කියන මිනුම U පැත්තට ඒ කියන්නේ වස්තුව පැත්තටමයි මිනුම් ධන ප්‍රකාශකයෙන් තියෙනවා. දැන් මේකේ වුණා අපිට ප්‍රතිබිම්බය ඇඳුත් කොහෙද එන්නේ? මේකෙත් වුණා මම ඇදලා බලන්න කියන දේ මෙන්න මෙහෙ එකතු වෙන්නේ. හරි. එතකොට ප්‍රතිබිම්බය මෙහෙ පැත්තේ තමයි කිසියම් තැනක ඇති වෙන්නේ. හරි. ප්‍රතිබිම්බේ කොහොමද මේ පැත්තේ සීට එහෙන් තමයි ඇති වෙන්නේ. මම මේවා අදින්න කමන්නේ. හරි. හිතන්න මේ වගේ තැනක ඇති වුණා කියලා නිකමට. හරි. හරි මේක සමානව අඳින්න ඕන හරිනම්. හරි සමානව අඳින්න ඕනේ. F මෙතන C ට එහෙන් මොකද මෙතන අපි ගත්තොත් හරි. වස්තු F මේ දෙකයි F ට આવොත් නැත්නම් C මතට આવොත් තමයි ප්‍රතිබිම්බය අර පැත්තේ C මතට එන්නේ. හොඳයි. දැන් මේ වෙලාවෙත් ළමයි හොඳට බලන්න. ගන්න අදිද්දී. හරි. මේක තාත්වික ප්‍රතිබිම්බයක් නේ. ඒතර මේ වෙලාවේ වස්තු දුර කියන්නේ මේක U. ප්‍රතිබිම්බ දුර කියන්නේ ළමයි මේ පැත්තට. අන්න ප්‍රතිබිම්බ දුර මේ වෙලාවේ මොන මිනුමක්ද? දින මිනුමක්. වස්තු දින පැත්ත නෙමෙයි අනිත් පැත්තට වැන්නලා තියෙන්නේ නේ. ඒතකොට මේක ළමයි ඕගොල්ලන්ට දැන් ප්‍රතිබිම්බයේ උස Hයි. දැන් මේක එකක් තමයි රේඛීය විචලනය. රේඛීය විචලනයේ දැන් මේ අවස්ථාවට දාන්නත් පුළුවන් මේකෙන් ගන්නත් පුළුවන්. මොකද්ද? ප්‍රතිබිම්බ උස බෙදීම වස්තුවේ උස. හරි කිසියම් ප්‍රතිබිම්බයේ උස වස්තුවේ උස මෙන් කී ගුණයක්ද යන්න දැක්වීම රේඛීය විචලනය. ඊට පස්සේ සමකෝණී ත්‍රිකෝණ වලින් අපිට ලිව්වෙන්නේ මොකද්ද? බලන්න මේ පොඩි ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි සමකෝණීනේ. මේක පොදු කෝණය මේක අංශක 90යි. හරි මේක සමාන්තර රේඛා හින්දා අනුරූප කෝණ සමානයි. එතකොට HI යට HO මේ දිග බෙදීම මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි ලොකු ත්‍රිකෝණේ මේ දිග V බෙදීම පොඩි ත්‍රිකෝණේ මේ දිග U. හරි. ඉතින් ඔන්න ඔය සම්බන්ධය අපිට වැදගත්. ඊට පස්සේ මේකටත් ඕකම තමයි එන්නේ නේ. ඔකෙත් බලන්න දැන් මේ ත්‍රිකෝණයයි සම කෝණී. මේක පොදු කෝණේ ප්‍රතිමුඛ කෝණ. මේක අංශක 90යි. මේක කොහොමද එතකොට සමාන වෙනවා. ඒක අන්තර කෝණ වලින් සමාන්තර හින්දා. ඕකෙත් ළමයි බලන්න HI බෙදීම HO. මේ ත්‍රිකෝණේ මේ දිග මේ ත්‍රිකෝණේ මේ පාදේ අනුරූප පාදේ. සමානයි මේ ත්‍රිකෝණේ මේ පාදේ ගත්තොත් මේ ත්‍රිකෝණේ මේ පාදේ U. නේ අර සම්බන්ධයම තමයි කොහොමත් එන්නේ. හැබැයි මේකේ ප්‍රතිබිම්බ දුර ඍණ. නාභී දුර ළමයි දැන් අපි ගන්නේ ආලෝකයේ එන පැත්තට අනිත් පැත්තේ නාභී තියෙන උත්තලකාශයකනේ. ඒකේ උත්තලකාශයක නාභී දුර කියන එක අපි නාභී දුර සිම්පල් F ඍණාගයක් කියලා මතක තියාගන්න. හරි ආලෝකයෙන් එන පැත්තට ප්‍රතිවිරුද්ධව තමයි නාභී තියෙන්නේ. නෙමෙයි ප්‍රතිවිරුද්ධව කියන්නේ මේ වස්තුව තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තේ. හරිද? ඒ කියන්නේ නාභිය පිටන්නේ වස්තුව තියෙන පැත්තේ ඉඳන් ආලෝකයෙන් එන්නේ. මෙහෙන කෙරෙන එකතු වෙන්නේ නේ. මේ පැත්තේ තමයි උත්තලකාශයක නාභිය තියෙන්නේ. දැන් මේ ළමයි කාචවල ගණන් හදද්දී ওই ලකුණු සම්මුතිය පාවිච්චි කරන්න ඕනේ. කාච සම්බන්ධ ලකුණු සම්මුතිය. උත්තලකාශයක නාභිය දුර වස්තුව තියෙන පැත්ත නෙමෙයි හින්දා අනිත් පැත්තේ ඍණ. හරිද? ඒ කියන්නේ මෙහෙම අපි ගන්න ළමයි දැන් ආලෝක කිරණ එන පැත්තට ප්‍රතිවිරුද්ධවම එන මිනුම්. ඒ කියන්නේ ආලෝක කිරණ එන්නේ වස්තුවේ ගන්න ළමයි. ආලෝක කිරණ එන පැත්තට ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් නෙමයිනේ සියලු මිනුම් ප්‍රතිවිරුද්ධවම එන මිනුම් තමයි ධන මිනුම් මේ U මෙහාට. ආලෝක කිරණ එන්නේ වස්තුවේ ඉඳන්නේ කාචයේ පැත්තට. ඊට ප්‍රතිවිරුද්ධව ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් මයින් මිනුම් ධන මිනුම් ලෙස ගන්නෙ. මේකේ V ධනනේ. හරිද? හැබැයි ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් අනිත් පැත්තට මයින් මිනුම් ඍණ මිනුම් උත්තලකාශයක නාභිය මේ පැත්තේ ඉන්නේ ඍණ. හරි මේ වෙලාවෙත් දැන් උත්තලකාශයක නාභිය කොහොමද මේ පැත්තෙන් ඍණ. මේක ළමයි වස්තුව තියෙන්නේ මේ පැත්තේ වස්තු දුර කොහොමද දන්නනේ. ප්‍රතිබිම්බයත් මේ පැත්තේ ඉඳ ප්‍රතිබිම්බ දුරත් ඍණ වෙනවා. හරි අවතලකාශයකත් ඔය වගේ ගන්න පුළුවන්. දැන් ළමයි මේ කාශවල ගණන් හදද්දී අපි දැන් උත්තලකාශයක නාභිය දුර F සහ වස්තුවට තියෙන දුර U සහ ප්‍රතිබිම්බ දුර V මේ හෝ මේ අවස්ථාවේ මොකක් හරි කමක් නැහැ. ඔන්න ඔය තුන අතර සම්බන්ධයක් තියෙනවා සමීකරණයක්. ඒකට අපි කියනවා කාච සමීකරණය. හරි මම ඒක ලියන්නම් ඔප්පු කිරීම මම පොතේ දාලා තිනවා සමකෝණී සමරූපී ත්‍රිකෝණ වලින් ඔප්පු කරන්න පුළුවන්. හරි එක යට V ඍණ එක යට U සමානයි එක යට F. මේකට අපි කියන්නේ කාච සූත්‍රය. කාච සූත්‍රය. හරි කාච සූත්‍රය. එතකොට කාච සූත්‍රය ඕක පාවිච්චි කරලා තමයි අපි ගණන් හදන්නේ. සහ මේ සමකෝණී සහ
රේඛී විශාලනත් එක්ක අපිට ගණන් වලට එනවා. සමරූපී සමකෝණී ත්‍රිකෝණත් පාවිච්චි කරන්න වෙනවා. එතකොට ළමයි මේ කාට සූත්‍රයේද මේ u v f ලකුණත් එක්ක ආදේශ කරන්න ඕනේ අනිවාර්යෙන්ම. දැන් හිතන්නකෝ ඕගොල්ලෝ මේ වගේ අවස්ථාවක ගාන හදනවා නම් හරි උත්තලඝාතයක් ඉදිරියේ වස්තුවක් තිබ්බහම අතාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙනවා කිව්වොත් මේ අවස්ථාවනේ. මේ අවස්ථාවට අපි ඔකට ආදේශ කරොත් එකයට හරි b තියෙන්නේ වස්තුව තියෙන පැත්තෙන් හින්දා ධන v. ධන ලකුණ දාන්න අවශ්‍ය නැහැ ධනනේ. අඩු කිරීම කොහොමද තියෙනවා? එකයට u කොහොමද ධනනේ? ධන u. මෙතන අඩු කිරීම කොහොමද තියෙනවා? උත්තලඝාතයක් ඉන්න නාභිය දුර ආදේශ කරද්දී ඍණ දාලා දාන්න ඕනේ. තේරෙනවද? ඊට පස්සේ මේ වගේ උත්තලඝාතයක් ඉදිරියේ වස්තුවක් තිබ්බහම තාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙනවා කිව්වොත් එතකොට අපි කාච සූත්‍රයට ආදේශ කරද්දී අර එකයට v යට u සමාන එකයට f නේ කාච සූත්‍රය. ඔක මතක තියාගන්න වෙනවා. එතකොට v යගේ ළමයි ඍණනේ මේ පැත්තේ. වස්තුව තියෙන පැත්තේ නෙමෙයි ප්‍රතිබිම්බේ මේ පැත්තේ ඉඳ එකයට ඍණ v. අඩු කිරීම එකයට u කොහොමද දාන උත්තලඝාතයක් ඉඳ f දාද්දී ඍණ දාන්න ඕනේ. මේ හැම පදයක්ම ඍණින් වැඩි කරන් ගිහිල්ලා ඕගොල්ලන්ට ඕන නම් එකයට v ධන එකයට u සමානයි එකයට f කියලා ගන්න පුළුවන් එතකොට. එහෙනම් තාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙද්දී උත්තලකාචයක මේක තමයි දාන්න වෙන්නේ. මේක ලියලා ලකුණත් එක දාලා තමයි ගන්න වෙන්නේ. අතාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙද්දී උත්තලකාචයක ඉදිරියේ තිබ්බ වස්තුවක මේ සම්බන්ධ තමයි ඉන්නේ. හැමතිස්සෙම මේක මතක තියාගන්න. ඕක ලියලා ලකුණුත් එක්ක ආදේශ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ළමයි දැන් මේ u වෙනස් කරද්දී හරිද f වෙනස් වෙන්නේ නැහැ නේ. කාචයක නාභියක් ගත්තොත් නියතයිනේ. කාචයක් නිපදවද්දී එයාගේ නියත නාභි දුරක් තියෙන්නේ. හරි ඒක වෙනස් වෙන්නේ නැහැ. උත්තලඝාතයක් හරි අවතලඝාතයක් හරි හදාද්දී f කියන එක නියතයක්. u අපි වෙනස් කර යද්දී මේ u ටික ටික වැඩි කර යද්දී v වෙනස් වෙන විදිය තමයි මේකෙන් අපිට හොයාගන්න පුළුවන්. හරි ඊට පස්සේ ළමයි දැන් මම මේ ගණන් හදද්දී කිව්වා වැදගත් දේවල් මේ විශාලණයත් එක්ක අපිට ගණන් හදන්න තියෙනවා. ගණන් වල දෙනවා. ඒතකොට ඕගොල්ලන්ට දැන් මේ v යට u කියන එක දැම්ම හැකිනේ විශාලනේ. දැන් මේකේ v යට u පදයක් හදාගන්නේ කොහොමද? මම මේකේ හැම පදයක්ම v කින් වැඩි කරලා යනවා. මේකේ හැම පදයක්ම දැන් මේ ගණන් හදද්දී ඔය වැදගත් ඈ. v කින් වැඩි කරන් ගියා මේක v කින් වැඩි කරොත් v කැපිලා යනවා එකයි. ඍණ මෙතන v යට u වෙනවනේ. මෙතන v යට අර ඍණ v යට f. ඊට මේ v යට u ට දැම්ම හැකි මොකද්ද? hi යට ho සමානයි m විශාලණය. හරි ගණන් වල රේඛීය විශාලණය දෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට ඉතින් v යට මෙතන ඍණ f වම ගන්න පුළුවන්. පැහැදිලිද? එක එක වීඩියෝ වල ගණන් රටා තියෙනවා. ඒක අවතලඝාතයක් ගත්තොත් බලමු. අවතලඝාතයක් ගත්තාම අපිට කාච සූත්‍රය දාන්න පුළුවන්. හරි? කාච සූත්‍රේ. හරි නේද? ඒක නම් අපිට ලොකුවටම හිතන්න දෙයක් නෑ. මොකද අවතලඝාතයක වස්තුව කොහේ තිබ්බත් ප්‍රතිබිම්බය ඇති වෙන්නේ p සහ f අතරනේ. නේ? p සහ f අතර. අවතලඝාතයක් ඉදිරියේ වස්තුව අපි කොහේ තිබ්බත් හරි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ p සහ f අතරනේ. වස්තුව කොහේ තිබ්බත් මෙන්න වස්තුව හරි h o ප්‍රතිබිම්බය ඇති වෙන්නේ අතාත්වික උඩුගුරු p සහ f අතර. හරි එතකොට මේ තියෙන්නේ ප්‍රතිබිම්බ දුර v. හරි වස්තු දුර u. ධනනේ ප්‍රතිබිම්බ දුරත් ධන. නාභියත් මේ පැත්තේනේ. හරි නාභිය දුරත් ධන. උඩ ආලෝකයෙන් එන පැත්තට මේ පැත්තේ තමයි එයාගේ නාභිය ඇති වෙන්නේ නේ. හරි මේක අපි ගත්තොත් මේක ඉන්නේ වස්තු උස මේකෙත් සමකෝණීය සමරූපී ත්‍රිකෝණ ගන්න පුළුවන් නේ. මේක අංශක 90යි මේකත් 90යි මේක පොදු කෝණේ මේක ඒකාන්තර මේ අනුරූප කෝණ වලින් ගන්න පුළුවන්. මේ පොඩි ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි සමරූපී සමකෝණීය වෙන හින්දා ප්‍රතිබිම්බයේ උස hයි මේකෙත් අපිට විශාලණය ලියුවේ හැකිනේ. h ප්‍රතිබිම්බ උස බෙදීම වස්තුවේ උස සමානයි. හරි hi යට ho සමානයි. මොකක්ද එන්නේ මේකේ? v යට අර වගේම තමයි u. දැන් මේකට අපි කාර්ය සූත්‍රය දාද්දී එකයට v ඍණ එකයට u සමාන එකයට f දාලා ලකුණත් එක දාන්න ඕනේ. v ධනනේ එකයට ධන v. අඩු කිරීම එකයට u ධනනේ. සමානයි f ධනනේ. ඔක තමයි එන්නේ. මේකෙත් හැම පදයක්ම v කින් වැඩි කරන් ගියොත් හැම පදයක්ම v කින් වැඩි කරොත් v කැපිලා එක ඍණ මෙතන v යට u සමානයි මෙතන v යට f. මෙතන v යට u ට දැම්ම හැකි hi යට ho. නැත්නම් එහෙම. හරි. ඊට පස්සේ මෙතන v යට f. ඔය වගේ අපිට දැන් ගණන් වල පාවිච්චි කරන්න වෙනවා. හොඳයි මම මේකේ පොඩි ගණන් කීපයක් හදලා නවත්තන්නම්. මොකද මම මේකේ දැන් ඊළඟ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම ගණන් එක්ක සංයුක්ත කාච හරිද? ඊට පස්සේ බලය කියන එක සහ විශේෂ අවස්ථාත් එක්ක ඊළඟ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම ගණන් ටික තමයි හදන්නේ. මේකෙත් දැන් අර කාච සූත්‍රයේ පොඩක් පුරුදු වෙන්න එක ගණන් කීපයක් හදලා මම නවත්තන්නම් මේ වීඩියෝ එකකින්.
part 1 එක කාචවල ඊට පස්සේ part 2 එකකින් සම්පූර්ණ කාච ටික complete වෙනවා. හරි ඊට පස්සේ මම කරන්නේ දෘෂ්ටි දෝෂ වීඩියෝ එකක් කරනවා ආයි අන්වේක්ෂිත දුරේක්ෂ වලට වීඩියෝ 3ක් හෝ 2ක් complete කරලා දෙන්නම් ඔක්කොම ටික ආලෝකේ. හොඳයි දැන් මේකේ ටියුට් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පන්තියේ දෙන නෝට් එක සහ අපි පන්තියේ ටියුට් එකේ ගණන් හදන ටිකනේ. ඒ ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න group වලින් WhatsApp group එකකින් ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට මම මේකේ පොඩි ගණන් කීපයක් හදන්නම් ටියුට් එකේ ප්‍රශ්න අංක. හරිද? ප්‍රශ්න අංක 9 ෆෝමියුලා ගන්න එක. ඉතින් දැන් මේ ගාන කියවල රූපයක් හද ගන්න ඕනේ. එක එක විදිහට ගණන් දෙනවා. කාචයක සිට සෙන්ටිමීටර 7ක දුරකින් වස්තුවක් තබනු වී වස්තුව මෙන් 8 ගුණයක් විශාල අතාත්වික ප්‍රතිබිම්බයක් ඇතිවන ලෙසට. දැන් ටක් ගාලා ක්ලික් වෙන්න ඕනේ කාච වර්ගය මොකද්ද? 8 ගුණයක් විශාලයි කියන්නේ උත්තර කාචයක්. මොකද අවතල කාචයකින් කුඩා ප්‍රතිබිම්බ එන්නේ වස්තුවට වඩා. විශාල ප්‍රතිබිම්බයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේක උත්තර කාචයක්. හරි මෙන්න රූපේ එනගන්න නාභියේ F. හරි. ඊට පස්සේ 8 ගුණයක විශාල අතාත්වික ප්‍රතිබිම්බයක් නේ. දැන් උත්තර කාචයක අතාත්වික ඒවත් වෙනවා තාත්වික ඒවත් වෙනවා ප්‍රතිබිම්බ. අතාත්වික වෙන්න නම් වස්තුව අනිවාර්යෙන් දීලා තියෙන්නේ P සහ F අතරනේ. හරි වස්තුව P සහ F අතර තමයි දීලා තියෙන්නේ. හරි ප්‍රතිබිම්බය 8 ගුණයකින් විශාලයි වස්තුවේ උස වගේ. 8 ගුණයකින්. හරි. එතකොට මේ වගේ තැනක මම හඳ ගන්නම් ප්‍රතිබිම්බය. හරි මේ වස්තුව මේ ප්‍රතිබිම්බය H I වස්තුවේ උස HO. හරි වස්තු දුර U ප්‍රතිබිම්බ දුර V. ඉතින් මෙතන අපිට ගෙලින්ම රේඛීය විශාලනය 8ක් කියලා දීලා තිනවනේ. HI යට HO කියන්නේ 8යි. ඒක සමානයි සමකෝණී ත්‍රිකෝණ වලින් V යට U ට. අන්න V යට U සමානයි 8යි ළමයි එතකොට. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? U හරස් ගුණ කරාම 8යි U සමානයි V ට. අන්න ඒක වැදගත්. ඊට පස්සේ කාච සූත්‍රය දැන් මම දැන් මේකේ නාභිය දුර සිම්බල් F. එක යට V ඍණ එක යට U සමානයි එක යට F. උත්තර කාචයක් ඉන්න F ඍණ දාන්න ඕනේ. ප්‍රතිබිම්බයේ වස්තුව තියෙන පැත්තේ ඉන්න දාන්නේ. හරි. ඒ V ට ළමයි ඔයගොල්ලන්ට දැම්ම හැකි V වෙනුවට 8යි U. අඩු කිරීම U. F ආදේශ කරද්දී මෙතන ඍණ එක යට F. හරි මෙතන U වලගේ කීයද? වස්තු දුර කීයද? ගානේ U සෙන්ටිමීටර 7යි නේ. එහෙම නේද ඉන්නේ? ඔව් කාචයක සිට සෙන්ටිමීටර 7ක් දුරින්. හරි ආදේශ කරන්න 8 වරක් 7 U ට අඩු කිරීම U කියන්නේ 7යි. මෙතනින් ඔයගලන්ට කාචේ නාභි දුර හෙව්ව හැකි. හරි. මෙතන පොදු හරය ගන්න වෙනවා. 8 වරක් 7 කීයද? 56යි නේ. 56යි. මෙතන එතකොට එක ඍණ මෙතන 8න් වැඩි කරන්න උඩ 8යි 56ක් කරගන්න බෑනේ. හරි එතකොට මෙතන උඩ 8න් වැඩි කරාම 8ක් එනවනේ. හරි එක යට ඍණ F. උඩ එනවා ඍණ 7 යට 56. සමානයි ඍණ එක යට F ඍණ දාන වෙලාව ධන උත්තරේ වෙනවා ලකුණු සම්මුතියත් එක දැම්මම ධන වෙලාව වෙනවා. හරි ලකුණු සම්මුතියත් එක ආදේශ කරාම මෙතන එක යට කී දෙනෙක් කැපුණාම හරි එක යට 56ට 7 වරක් 8යි. එක යට F ඒ කියන්නේ F සමානයි හරස් ගුණ කරන්න සෙන්ටිමීටර 8යි. දැන් මේක ළමයි සෙන්ටිමීටර නම් හැම පදයක්ම සෙන්ටිමීටර ආදේශ කරන්න ඕනේ. එකම එකක වෙන්න ඕනේ. මීටර නම් හැම පදයක්ම මීටර වලින් දාන්න. මිලිමීටර නම් මිලිමීටර දාන්න. හරි? එතන SI එක දීම අවශ්‍ය නැහැ. හරි UVF සෙන්ටිමීටර වලින්ම දාන්න පුළුවන්. මීටර වලින් දාන්නත් පුළුවන්. මිලිමීටර වලින් දාන්නත් පුළුවන්. හරි ඊට පස්සේ ප්‍රතිබිම්බ දුර අහනවා. දැන් U වලගේ අපි දන්නවා කීයද? U වලගේ 7යි නේ. අර 8 වරක් 7 මේකට ආදේශ කරලා ගන්න. 8 වරක් 7 56යි V. හරි ඊට පස්සේ උත්තර කාචයක නාභිය දුර සෙන්ටිමීටර 20ක් වේ. අර රූපයක් අඳ ගන්න රෝගිලක් ක්‍රම දෙක. උත්තර කාචයක නාභිය දුර සෙන්ටිමීටර 20ක් වේ. අපෙන් අහලා තියෙනවා රේඛීය විශාලනය A එකක් වීමට රේඛීය විශාලනය 4ක් වීමට වස්තුව තැබිය යුත්තේ කාචයේ සිට කොපමණ දුරවල් වලින්ද? හරි. මුලින්ම බලමු රේඛීය විශාලනය එකක් වෙනවා කියව ගමන් මොකද්ද ක්ලික් වෙන්නේ? අර අපි කලින් ඇඳා රේඛීය විශාලනය එකක් වෙන්න ළමයි වස්තුව තියන්නේ කොහෙද? C මතනේ. C මත. මොකද වස්තුව ළමයි C මත තිබ්බොත් මතකද? ප්‍රතිබිම්බයේ උසට සමාන මේ වස්තුවේ උසට සමාන ප්‍රතිබිම්බයක් C මතම තමයි ඇති වෙන්නේ නේ. හරි C මතම තමයි ඇති වෙන්නේ. හරි මෙතන ප්‍රතිබිම්බ උස Hයි වස්තුවේ උස HO. මේකේ වුණනම් වස්තු දුර U ප්‍රතිබිම්බ දුර V. දැන් මේකේ තමයි ප්‍රතිබිම්බ දුර මේ ඍණාභයක් නේ. අය අනිත් පැත්තනේ. කොහොමත් නාභිය දුර කොහොමත් ඍණනේ උත්තර කාචේ. ඔතනින් ඔයගොල්ලන්ට කාච සූත්‍රය දාලා දැන් මේක අපිට කියලා දෙන්නේ ඉස්සෙල්ලාම පළවෙනි අවස්ථාව රේඛීය විශාලනය එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ HI යට HO එකයි.
සමකෝණී ත්‍රිකෝණ වලින් v යට u නේ. v යට u එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ v සමානයි u ට කාට් සූත්‍රය දැම්මොත් 1 යට v අඩු කිරීම 1 යට u සමානයි 1 යට v ඍණ හින්දා 1 යට ඍණ v අඩු කිරීම 1 යට u උත්තර ඝාතයක් හින්දා ඍණ f. ඍණින් වැඩි කරන් ගියාම ධන වෙනවා. මෙතන 1 යට v සමානයි u නේ. දැන් මේක අහලා තියෙන්නේ වස්තුව දැමිය යුත්තේ කොතනද? v ට u දෙන්න හැකිනේ. ඍණින් වැඩි කරන් යන්න. හරි. නාභි දුර කීයද? සෙන්ටිමීටර 20යි. ඍණින් වැඩි කරන් ගියා v වෙනකොට u දෙන්න හැකි. සමානයි. v සහ u නේ. නැත්නම් ඒක අපි කොහොමද දන්නවා? මෙතන 1 යට u ධන 1 යට u කියන්නේ 2 යට u වෙනවානේ. u යට u අරය 1 1 2යි. ඔතනින් ඔයගොල්ලන්ට හරස් ගුණ කරන්න u මෙහාට 20 මෙහාට 20 ඒවා දෙකක් කීයද? සෙන්ටිමීටර් 40ක් කියලා එනවා u. හරස් ගුණ කරලා ගන්න. ඊට පස්සේ කියලා තිබ්බා රේඛීය විශාලනය 4ක් වෙන්න වස්තුව කොහෙද තියන්න ඕනේ. ඕකේ ළමයි අවස්ථා දෙකක් ගන්න පුළුවන්. මොකද්ද? රේඛීය විශාලනය 4ක් වෙන අවස්ථා දෙකක් තියෙනවා. මෙහෙම වෙන්න පුළුවන් ළමයි. වස්තුව අපිට මේ p සහ f අතර කිසියම් තැනක තියලා රේඛීය විශාලනය 4ක් වෙන අවස්ථාවක් ගන්න බැරිද b? හරි රේඛීය විශාලනය 4ක් වෙන අවස්ථාවක් ගන්න පුළුවන් නේ. අතාත්තික ප්‍රතිබිම්බය ඇති වෙද්දී. හරි එතකොට වස්තුවේ උස HO 4ක් වෙනවා. HI යට HO සමානයි v යට u ට 4යි. ඒ කියන්නේ v සමානයි v යට u සමානයි 4යි කියන එකනේ. නේ? ඒ කියන්නේ v සමානයි කියන 4 වරක් u වෙන්න ඕනේ. එහෙම නැත්නම් තව අවස්ථාවක් වෙන්න පුළුවන් වස්තුව හරිද? මේ f සහ c අතර තිබ්බොත් හරිද? වස්තුව f සහ c අතර කිසියම් තැනක තියද්දී නේ මොකක් වෙන්න පුළුවන්? තාත්වික මේ පැත්තේ යටිකුරුනේ. තාත්වික යටිකුරු හරි වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් එන්න පුළුවන් 4 ගුණයක් විශාල. ඔය අවස්ථාව වෙන්නත් පුළුවන්. අවස්ථා දෙකක් තියෙනවානේ. ඒත් ඉතින් ඔබ තමයි මෙතන v මේක u සමකෝණී ත්‍රිකෝණ වලින් ඒත් එන්නේ ඉතින් v සමානයි 4යි u. එහෙම ගත්තා. වෙනසක් වෙන්නේ නැහැ. ඊන අවස්ථා දෙකක් තියෙනවා. ඊන වස්තුව උත්තලකාජ ඉදිරියේ ස්ථාන දෙකක් තියෙනවා කියන්න පුළුවන් නේ. ඒ u වගයන් දෙකක් එන්න ඕනේ. බලමු ගාන හදලා යද්දි ඔටෝම u වගයන් දෙකක් එනවා. u වගයන් දෙකක් එන්න ඕනේ. රේඛීය විශාලනය 4ක් වන විදියට ප්‍රතිබිම්බය ඇති වෙන්න පුළුවන්. හරි. ඉතින් මේකට කාට් සූත්‍රය දැම්මොත් 1 යට v නේ 1 යට u සමානයි 1 යට f. හරි අපි ආදේශ කරමු. මෙතන v ට දාන්න කීයද? v ට දැම්මොත් දාන්න පුළුවන් 4යි u. හරි. ඍණ u. හරිද? මෙතන අපි ලකුණු සම්මුතියත් එක්ක දානවා නම් ඉතින් මේ පැත්තේ මේ පළවෙනි අවස්ථාවට දාලා දැම්මොත් මොකක්ද වෙන්නේ? ඒකේ v කොහොමද දාන්නනේ? හරි මේ අවස්ථාව ගත්තොත් වස්තුව පැත්තේ ප්‍රතිබිම්බ දින හින්දා v ට දැම්ම හැකි කොහොමද දාන්න v 4යි u උත්තර කාශයක් හින්දා ඍණ දාන්න නාභි දුර 20යි නේ. උත්තර කාශයක් නේ නාභි දුර 20යි. ඔතනින් ඕගොල්ලන්ට මෙතන පොදු හරය ගත්තොත් කීය දෙන්නේ? 1 යට 4යි u අඩු කිරීම 1 යට u නේ. ඒ කියන්නේ පොදු හරය ගත්තොත් උඩ යට 4න් වැඩි කරන්නේ. ඍණ 1 යට 20යි. ඒ කියන්නේ මෙතන 4යි u පොදු හරය 1 ඍණ 4 සමානයි ඍණ 1 යට 20. හරි මෙතන උඩ එනවා 3ක් ඍණ 3 යට 4යි u සමානයි ඍණ 1 යට 20යි. ඍණ එක කැපිලා යනවා. මෙතන u හරස් ගුණ කරන්නේ 20 මෙහාට හරස් ගුණ කරොත් 3 වරක් 20. බෙදීම 4. u මෙහාට එනවනේ. ඒ කියන්නේ 24 කියපුවාම හරි 5 හරක් 3 කීයද? 15ක් කියලා එනවා. ඔන්න එතන ළමයි එක උත්තරයක් එනවා කීයද? සෙන්ටිමීටර් 15ක් කියලා එනවා u. එහෙම නැත්නම් අනිත් අවස්ථාව ගත්තොත් අවස්ථාව දෙකම ගන්න ඕනේ. අනිත් අවස්ථාවට දාන්න කාජ සූත්‍රය. ඒ කියන්නේ වස්තුව දැන් මෙතන තියලා මේ පැත්තේ 4 ගුණයක් විශාල ප්‍රතිබිම්බයක් ගන්න. එතකොට දාන්න ඕනේ මෙතන ඍණනේ. v ඍණනේ ඍණ v ට දාන්නේ 4යි u. ඍණ 1 යට u සමානයි ඍණ 1 යට 20. ඔතනින් පොදු හරය ගත්තාම මෙතන ඍණෙන් වැඩි කරන් ගියොත් ඔක්කොම ධන වෙනවා. ධන වෙන හින්දා පොදු හරය 4යි u ම ගත්තොත් මෙතන 1 ධන වෙනවනේ. ඍණෙන් වැඩි කරන් ගියාම 4න් වැඩි කරන්න 4යි උඩ මෙතන 1 යට 20. ඔහම ගත්තොත් මෙතන 5 යට 4යි u සමානයි 1 යට 20 හරස් ගුණ කරන්න u සමානයි 20 මෙහාට එද්දී 5 වරක් 20 බෙදීම 4. එතකොට ඊ දෙන්නේ මෙතන 5න් කැපෙනවනේ 4නේ 5 වරක් 5 25යි නේ. අන්න. ඒතර වස්තුව තියන්න ඕන එක තැනක් තමයි තව සෙන්ටිමීටර 25 ලක්ෂය. පැහැදිලිද? ඉතින් ඔය වගේ ළමයි අපිට ගණන් තියෙනවා කෙටි ප්‍රශ්න වලට. පැහැදිලිද? හොඳයි. ඊළඟට ප්‍රශ්න අංක 12.
සෙන්ටිමීටර් 2.5ක් උස කුඩා ඡායාරූපයක මීටර 2.5ක් උස විශාල ප්‍රතිබිම්බයක් මීටර 5ක් දුරින් ඇති කඩදිගයක් මතට ප්‍රක්ෂේපණ කිරීම සඳහා ප්‍රක්ෂේපණය කියන එක ගන්න ඕනේ එතනට කිරීම සඳහා ස්ලයිඩ් ආකාරයේ ප්‍රොජෙක්ටරයක් නේ නිපදවීමට අවශ්‍ය කාචය වර්ගයේ සහ නාභිය තුල අපි දන්නා මේ වගේ ලාභ උත්තල කාච තමයි පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න උත්තල කාචය ප්‍රොජෙක්ටරේ තියෙන උත්තල කාචය ලෙන්ස් එක හරි මේ තියෙන වස්තුව එතකොට මේ වස්තුවේ ළමයි විශාල ප්‍රතිබිම්බයක් ගන්න ඕනේ මෙන්න තිරේ අනිවාර්යයෙන්ම තාත්වික ප්‍රතිබිම්බයක් වෙන්න බෑ මෙන්න ප්‍රතිබිම්බය හරි කී ගුණයක් විශාලද හරි සෙන්ටිමීටර 2.5ක් උස වස්තුව HO එතකොට 2.5 සෙන්ටිමීටර ප්‍රතිබිම්බයේ උස ලොකුයිනේ HI කීයද මීටර දාන කියලා තියෙන්නේ මීටර 2.5 ඒ කියන්නේ තමයි සෙන්ටිමීටර කීයද 100න් වැඩි කරන්න සෙන්ටිමීටර 250 ප්‍රතිබිම්බයේ උස ලොකුයි වස්තුවේ උස 2.5යි මේක U සහ V V මේක ළමයි ඍණ කියලා පේනවනේ නාභිය දුර මේ උත්තල කාචේ කොහොමත් ඍණනේ උත්තල කාචේක හරි ප්‍රතිබිම්බ දුර කොහොමත් මේක ඍණ වෙලා තිනවා U කොහොමත් දන්න ඉතින් මේක ළමයි ඔයගොල්ලන්ට V යට U සමානයි මොකද HI යට HO නේ ඒ කියන්නේ 250 යට 2.5 එහෙනම් V යට U සමානයි කීයද මෙතන 2500 බෙදීම උඩ යට 10න් වැඩි කරගත්තොත් 25. ඒ කියන්නේ මෙතන 25 තරක් 100නේ. 100ට 25 4යි. මෙතන එතකොට 100ක් දෙන්න ඕන 100ක් එන්නේ. නේ? එතකොට v සමානයි මෙතන වැඩි කරාම u හරස් කර කරාම 100යි u. කාච සූත්‍රය දාන්න එක යට v ඍණ එක යට u සමානයි එක යට f. දැන් මේක ළමයි ආදේශ කරු ලකුණත් එක්කම ඍණ v නෙන්නේ. හරි? ඍණ f නේ උත්තර රාශියක් නේ. මේක අහලා තින්නේ නාභිය දුර තියෙන්නේ. v ට දාන්න වෙන්නේ මෙතන ශ්‍රේණිය වැඩි කරන්නේ හැම දාන්න වෙනවා 100යි u. හරි එක යට u සමානයි එක යට නාභිය දුර අහලා තියෙන්නේ හරි කොහොමද u දන්නවනේ හරි මෙතනින් ඔයගොල්ලන්ට පොදු හරය ගත්තොත් උඩයි යටයි 100න් වැඩි කරලා මෙතන 100ක් එනවා එක යට හරි u ට දාන්න කීයද 2.5 u ට 2.5 දාලා උතනින් ඔයගොල්ලන්ට සුළු කරලා උත්තර ගන්න පුළුවන් හරි ගැටලුවක් නැහැ හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නේ ළමයි මේකේ ඊතුරු ගණන් රටාව සහ මේ කාචයක බලය සංයුක්ත කාච කොහොමද දාන්නේ? ඒ ආශ්‍රිත ගණන් සහ කොටස්. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හොඳට වැඩ කරන්න. සුබ දවසක් සියලු දෙනාටම. We'll go through the wastelands, through the highways, and on we'll go. Finding life.